දෛ තෙරුවන් සරණයි හැම දිනාටම. අපි අදත් අපේ සදහම් හමුව ආරම්භ කරනවා මේ විදිහට හිමිදිරි උදෑසන සියලු දෙනාම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා අපි මේ යන උතුම් ගමන ධර්ම මාර්ගයට අවශ්‍ය මාර්ගෝපදේශනයක් හැටියට තවදුරටත් අපි දන්නා කියන දේ වඩාත් තහවුරු කරගන්න වඩාත් ශක්තිමත් කරගන්න ධම්මග හෙලිපෙහෙලි කර ගැනීම සඳහා අපි මේ විදියට දහම් හමුවක් පවත්වනවා. අදත් ඒ සදහම් හමුවයි මේ පවත්වන්නේ. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි මේ විදිහේ දහම් හමුවක් පවත්වාගෙන යනවා. මේ විවේකීව නිවෙස්වල ගත කරන කාලය නිසා දිනපතාම ඒ සඳහා බොහෝ පිරිසක් දැන් එකතු වෙනවා. විශේෂයෙන් අපි එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් ලංකාවෙත් ලෝකේ නොඑක් රටවලත් ඉන්න අපේ ධර්ම මාර්ගයේ යන යෝගී කල්යාණ මිත්‍ර පිරිස මේ විදියට එකතු වෙනවා. අදත් අපි මේ එකතු වෙලා සිටින පිරිස සාවධානව සංසුන්ව අපි කරගෙන ආපු සාකච්ඡා මාලාවම තව ටිකක් ඉදිරියට කරගෙන යමු. අපි මේ දිනවල මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ විපස්සනා කියන මාතෘකාව. නැත්නම් විදර්ශනා කියන මාතෘකාව. ඒකට අපි පළමු මුල්ම සාකච්ඡා දෙක තුනේදී විදර්ශනා නැත්නම් විපස්සනා කියන මේ කාරණේ අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් හඳුන්වා දුන්න දුකින් මිදීම සඳහා විශේෂයෙන් උපකාරී වෙන අත්‍යවශ්‍ය වූ දේ තමයි මේ විපස්සනාව. විපස්සනා භාවනා කියලා සමහර ඇත්තෝ මේ හඳුන්වනවා. මේක වැඩි දියුණු කිරීමක් වර්ධනය කිරීමක් කළ යුතු නිසා විපස්සනා භාවනා නමින් මේ හඳුන්වා තිබෙනවා. මේ විදියට අපි මේ විපස්සනා කියන්නේ කුමක්ද කියලා අපි වටහාගෙන තිබෙනවා, අවබෝධ කර තිබෙනවා. ඉතින් අපි මූලික වශයෙන් තේරුම් ගත්තා නිවැරදිව දැක ගැනීම, නිවැරදිව වටහා ගැනීම, නිවැරදිව අවබෝධ කර ගැනීම, යථා තත්ත්වය තේරුම් ගැනීම, යථා ස්වභාවය වටහා ගැනීම විපස්සනා කියලා. එතකොට මේ තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, වටහා ගැනීම, අවබෝධ කර ගැනීම අපි ක්‍රමයෙන් වර්ධනය කිරීමක් කරගන්නවා. ඒක සමහර විට අපි මුලදී මේවා අවබෝධ කරගන්නේ, තේරුම් කරගන්නේ එතකොට අපි මුලදී මේ විපස්සනාව නැත්තම්
යමක් පිළිබඳව පැහැදිලි වැටහීම අවබෝධය තේරුම් ගැනීම කියන දේ සමහර විට අපි පරතෝ ഘോഷයෙන් තමයි තේරුම් ගන්න. ඔය අපේ අවබෝධය කොටස් දෙකකට බෙදෙනවා. පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ කියලා. අවබෝධයේ වර්ධනය වෙන ආකාරය පියවර දෙකකින් අපේ ධර්මෙ පෙන්නලා තියෙනවා. පරතෝ ഘോഷ කියලා කිව්වේ අපි අර ඊයේ කිව්වා වගේ මේ කල්යාණ මිත්‍රයන් හමුව සත්පුරුෂයන් හමු වී ඒ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, මේ වගේ ධර්ම සාකච්ඡා දහම් හමු පැවැත්වීම, දහම් පොතපත කියවීම, ඒවා ඔක්කොම පරතෝ ഘോഷයේ හැටියට දක්වලා තිබෙනවා. බාහිර අයගෙන් බාහිර දේවලින් ඒ දේවල ආධාරය ලබා ගැනීම. ඒ වගේම යෝනිසෝච මනසිකාරෝ කිව්වේ එය තමා තුලිනුත් තමාම ඒක මෙනෙහි කරලා මනස යොදලා මෙනෙහි කරලා කරුණු ගලපලා හිතලා කල්පනා කරලා ඒ විදිහට මේකේ යථා ස්වභාවය මේ තේරුම් ගැනීම. තවත් එහාට ගියාම ධම්මානුධම්ම පටිපදා කියන தത്വයට ආවයින් පස්සේ අත්දැකීමක් වශයෙන්ම මෙහි යථා ස්වභාවය අවබෝධ වීම. ආදී වශයෙන් මේ විපස්සනාවත් නැත්නම් විදර්ශනාව යථාබෝධයත් ක්‍රමයෙන් සරල මට්ටමේ සිට ගැඹුරු ස්ථාවර මට්ටම දක්වා සිදුවෙන ආකාරයක් පෙන්වලා දීලා තිබෙනවා. ඉතින් අපි මේ සරල මට්ටමේ අවබෝධය හඳුන්වනවා දැනුම කියලා. සාමාන්‍යයෙන් දැනුම කියලා අපි ඒක විවහාර කරනවා. යමක් අහලා විමසලා එහෙම නැත්නම් මේ බුද්ධ දේශනා කියවලා සාකච්ඡා කරලා ඊට අදාළව ලියවිච්ච පොතපත දේශනා ශ්‍රවණය කරලා පොතපත කියවලා මේ වගේ අපි ලබා ගන්නා වූ සරල දැනුම. ඒකට දහම් දැනුම කියන්න පුළුවන්. ඒ දැනුම ජීවිතයේ අත්දැකීම් එක්ක ගලපා බැලීමෙන් ජීවිත අත්දැකීම් කියලා කියන්නේ මේ දකින අහන විඳින තේරෙන කාරණා. ඇහැට කනට නාසයට දිවට කයට මනසට හමු වෙන මේ දේවල් දැකලා අහලා විඳලා තේරුම් අරගෙන ඒ විදිහට තවදුරටත් ටිකක් ගැඹුරට වැටහෙනවා. එතකොට අර තේරුම් ගත්ත ධර්ම කාරණේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේත් එක්ක යම් ආකාරයක ගලපා බැලීමක් කෙරෙනවා එතන. ඒ අවස්ථාව තමයි මේ ප්‍රත්‍යක්ෂයට එන අවස්ථාව. එතකොට දැන් ඒ මට්ටමට ආවයින් පස්සේ හුදු දැනුමක් නෙවෙයි පුද්ගලයාට තියෙන්නේ. අපි මේ මට්ටමේදී කියන අත්දැකීමක් තියෙනවා කියලා. එය තවදුරටත් ගැඹුරට ගියාම බොහොම ගැඹුරු යථා ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙන මට්ටමේදී අර එකක් ගැන විමසන්න තෝරන්න අවශ්‍ය කරන්නේ නැහැ. එකකින් සමස්තය වැටහෙන මට්ටමට අපේ අවබෝධය යථා ස්වභාවය දකින මේ දැක්ම දියුණු වෙනවා. දැන් කුඩා කාලේ අපි දන්නවා එකින් එක හැම එකකටම අදාළව යමක් කියලා දෙන්න සිද්ධ වෙනවා. මේක මෙහිමයි කරන්නේ, මේකට අදාළව නිවැරදි ක්‍රමය මේකයි, මේකට අදාළ නිවැරදි ක්‍රමය මේකයි ආදී වශයෙන් කිය. ටිකක් වියපත් වුණාම දැනුම් තේරුම් වැඩි වුණාම
යමකට අදාළ හොඳ සහ නරක එකක් ඇසුරෙන් කියලා දුන්නම අනිත් ඒවාටත් අදාළ කරගන්න, ඇප්ලයි කරගන්න තේරෙනවා. ඒ වගේ පරිණත ගතියක් ඇති වෙනවා. ඊට පස්සේ තවත් එහාට ගියාම ඒ අවබෝධය මත පදනම් වෙලා එන ඕනෑම කාරණයකට අලුතෙන් එන මෙතෙක් නොදුටු නොඇසු නොවිඳි ඕනම දෙයකට අදාළව හොඳ නරක තේරුම් කරන්න තරම් පරිචයක් ගැඹුරු ඥානයක් ඇති වෙනවා. මේ වගේ මේ විපස්සනා මාර්ගයේදීත් විදර්ශනාවේදීත් බුදුරජාණන් වහන්සේ මුලදී මේක හොඳයි මේක නරකයි, මේක කළ යුත්තේ මේක නොකළ යුත්තේ, මේක ගත යුත්තේ මේක හල යුත්තේ ආදී වශයෙන් අර පහළ පන්ති වල පොඩි ළමයින්ට කරුණු කාරණා එකින් එක කියලා දෙන්න වගේ මුලදී කරුණු කාරණා ගොඩක් කියලා දෙනවා. එකින් එක මේ කාරණේ යහපත් මේක අයහපත්, මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් ඒ එක් කාරණේ අලලා ඒක කියලා දෙනවා. දැන් සරල උදාහරණ ගත්තොත් අද අපි අවධානයට යොමු කරන්නේ සංයෝජන ධර්ම වලින් සීලබ්බත පරාමාස කියන කාරණේ තුන්වෙනි සංයෝජන ධර්මයේ තමයි අද අපි අවධානයට ගන්නෙ. එතකොට සීලය ගැන පැහැදිලි කරද්දී ප්‍රාථමික මට්ටමේදී මූලික අවස්ථාවේදී වෙනම කායික හැසිරීම රටා, වාචික හැසිරීම රටා වෙනම අරගෙන මෙහෙම කරන එක සුදුසු නැහැ, මෙහෙම කරන එක වැරදි, මෙහෙම කරන එක වැරදි, මෙහෙම කරන එක වැරදි, මෙහෙම කියන එක වැරදි, මෙහෙම කරන එක තමයි හරි, මේ විදිහට කරන එක තමයි හරි, මෙහෙම කියන එක තමයි හරි කියලා මුලදී මේ එක් කාරණා පිළිබඳව දැනුවත් භාවය ඇති කරන්න සිද්ධ වෙනවා. එහෙම කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අර මූලික අවස්ථාවේ මේ තෝරා බේරා ගැනීම අවබෝධ කර ගැනීම සඳහා ලොකු විස්තර කතනයක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන. කොටින්ම කිව්වොත් එකින් එක කියලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සීල ආදී දේවල් පිළිබඳව විශේෂයෙන් සීලය ගැන අපි කතා කරන්නේ. අද ගත්තොත් බොහෝ දේවල් කියලා දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ මට්ටමේදී අර එකක් අර කියලා දෙන ආකාරය අනුව තමයි මේ සීලය රකින්නේ. මේක කළ යුතුයි කියලා දහම කියලා තියෙන නිසා කරනවා. නොකළ යුතුයි කියලා දහම කියලා තියෙන නිසා නොකර හරිනවා. එතකොට අර එක් කාරණා ඒ මට්ටම සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා අර පෙන්නා දීලා තියෙන ශික්ෂාපද සමාදන් වෙලා රකින්න. ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ, ලොකු වැටහීමක් නැහැ, ලොකු තේරුම් ගැනීමක් නැහැ. සමහර විට මේ ශික්ෂාපදේ පවා තෝරලා තියෙන ආකාරය අනුව තමයි වටහා ගන්නෙ, තේරුම් ගන්නෙ කවුරු හරි අර ඒක විස්තර කරන කෙනා, පැහැදිලි කරන කෙනා කියන ආකාරයට අනුව තමයි. ඒ විදිහට. එතකොට මේක දැකීම, මේ සීලය කියන දේ ගැඹුරින් දැකීමක් එතන අපිට පෙන්눔 කරන්නේ නැහැ. නමුත් සීලයක් තියෙනවා එතන. ඉතින් ඔය මට්ටමේදී තමයි මේ අපි අද කතා කරන සීලබ්බත පරාමාස කියන தത്വයට කෙනෙක් වැටෙන්න පුළුවන්. මේක මේ සීලබ්බත පරාමාස විස්තර කරන ආකාරය ඔය මම එවපු සටහනේ මම දක්වලා ඇති. ඒක අපි පසුවට කතා කරමු. මම මේ විදර්ශනාවේ ස්වરૂපය තව ඩිංගක් කියන්න උත්සාහ කරන්නේ.
එතකොට මේ යථා ස්වභාවයේ ඇත්තම తত্ত্বය දැකීම යමක් ගැඹුරින් අවබෝධ කර ගැනීම කියන කාරණේ පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට මේක ක්‍රමයෙන් වර්ධනය වෙන ලක්ෂණයක් විපස්සනාව විදර්ශනාව. ඒක අපි ওই සම්ප්‍රදායික විදර්ශනාව විපස්සනා මොකද්ද කියලා ඇහුවොත් හරිම සරල විදියට කියනවා අනිච්ච දුක්ඛ අනාත්ත කියලා. ඕක තමයි කියන්නේ. ඒක වැරදි නැහැ. ඒකේ මේ ප්‍රකාශනයේ යම් ආකාරයක සත්‍යයක් තියෙනවා. නමුත් මේ විපස්සනාව යථා භූත ඥාන දර්ශනය නිවැරදිව දැකීම කියන එක එකපාරට පුද්ගලයෙක් තුල ඇති වෙන්නේ නැහැ. එය ක්‍රමයෙන් වර්ධනය වීමක් තියෙන්නේ. සරල මට්ටමේ ඉඳ සංකීර්ණ මට්ටම දක්වා. එතකොට මුලදී සීලය පිළිබඳව තියෙන්නේ සරල දැක්මක්. සරල තේරුම් ගැනීමක් තියෙන. අර තමන්ගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ නැත්තම් කල්යාණ මිත්‍රයා සමහර විට අම්මා තාත්තා කියලා තියෙනවා මේක නොකල යුතුයි ආදී වශයෙන් මේක කළ යුතුයි ආදී වශයෙන් කියලා. ඒකට මුලදී දන්නෙත් නෑ ඇයි කළ යුත්තේ සහ නොකළ යුත්තේ කියලා. ඒක අපි කිව්වා ශ්‍රද්ධාවෙන් අර කියන කෙනා කෙරෙහි ගුරුවරයා කෙරෙහි කල්යාණ මිත්‍රයා කෙරෙහි අම්මා තාත්තා කෙරෙහි වැඩිහිටියා කෙරෙහි ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාවෙන් යා පිළිබඳ විශ්වාසයෙන් යා කෙරෙහි ගෞරවයෙන් සමහර විට ඒ ප්‍රතිපදාව තුළ ඉන්නේ යමක් කරන්නේ හෝ නොකර හරින. ඒ විදිහට සමහර විට බයටත් එහෙම යමක් කිරීම හෝ නොකර හැරීම කරනවා. ඊටාම පහළ මට්ටමේදී. ඉතින් එතන අර අයහපතින් වළකින නිසා සහ යහපතෙහි යෙදෙන නිසා ඒක අනවබෝධයෙන් හෝ බයෙන් කොහොම කරත් ඒ පුද්ගලයාට ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා. එතන යම් සීලයක් තියෙනවා. ඒක නිසා සමහර විට අවබෝධයෙන් තොරව මේ දේ කරගෙන යනවා. නැත්නම් අවබෝධයෙන් තොරව කරගෙන යනකොට සමහර විට කාලයක් යනකොට ඒ කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. වෙන දෙයක් කරන්නේ. දැන් සරල උදාහරණයක් කිව්වොත් ඔබ අප කවුරුත් අහලා තියෙන මේ සිංහාලෝවාද සූත්‍රයේ නිදාන කතාව. නිදාන කතාව කියන්නේ සිංහාලෝවාදයේ දේශනා කිරීමට පසුබිම් වුණු සිද්ධිය. හැමෝම දන්නවා. බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩින අවස්ථාවක මේ කියන තැනැත්තා සිගාලක කියන ගෘහපතියා නැත්නම් ඒ තරුණ මට්ටමේ කෙනෙක් කියලා දක්වලා තියෙන්නේ. උදෑසන කරපු යම්කිසි ක්‍රියාවක් බුදුරජාණන් වහන්සේ ටික වෙලාවක් බලාගෙන හිටියා මේ පිණ්ඩපාතේ යන ගමන නවත්තලා. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ උදෑසනම නැගිටලා වතුර නාලා තෙත ඇඳුම පිටින් තෙත කෙස් පිටින් ඇඟිලි බැඳගෙන හතර දිශාවටත් උඩ දිශාවටත් යට දිශාවටත් මෙයා වඳිනවා. උදේම කරන ක්‍රියාව ඕක තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මදක් නතර වෙලා මෙයා ළඟට ගිහිල්ලා ඇහුවා කුමක්ද ඔබ කරන මේ ක්‍රියාව? මේ කරන ක්‍රියාව කුමක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට සිගාලක කිව්වේ ස්වාමීනි මගේ පියා මිය පරලෝ යන වෙලාවේ මට කිව්වා සදිශා නමස්කාරය කරන්න කියලා. දිශා 6 වන්දනා කරන්න කියලා. සදිශා නමස්කාරය කරන්න කියලා. එතකොට මේ පියාගේ කියමන පිළිපැදීමක් හැටියට මම මේ කාර්යය කරනවා. එතකොට තාත්තා යම්කිසි දෙයක් කිව්වා කරන්න කියලා කිව්වා. එතකොට ඒක එයා තේරුම් ගත්ත විදිහට
කළා. එතන තේරුම් අරගෙන තියෙන්නේ වැරදි ආකාරයට. නමුත් හැබැයි කරනවා. පියා කෙරෙහි ගෞරවයෙන් මේ වැඩේ හැමදාම කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ ඔය කරන ක්‍රියාවේ අර්ථය තේරුම මොකක් හරි දන්නවද කියලා. සිංහල කිව්වා නෑ එහෙම දන්නේ නෑ. මට තාත්තා කිව්වා මිය පරලෝ යන වෙලාවේ මේ සදිසා නමස්කාරය කරන්න කියලා. ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඉතින් දිසා 6 මේ 6 තමයි. උතුන නැගෙනහිර දකුණ බටහිර උඩ යට. නේ ඉතින් මම ඒක කරනවා කියලා. එතකොට දැන් මෙතන තියෙනවා ගුරුවරයා නැත්තම් වැඩිහිටියා ගුරුවරයා කවුරු හරි අම්මා තාත්තා කියන දේ පිළිපැදීමකුත් තියෙනවා. ඒක පිළි අරගෙනත් තියෙනවා. ඒ වගේම මේක ඊට අදාළ දෙයක් කරනවා අකණ්ඩව. හැබැයි වැඩක් නැහැ. ඔන්න ඔතනින් තමයි අපි සීලබ්බත කියන එක තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. අද අපේ අවධානයේ සීලබ්බත කියන කාරණේටයි මේ සංයෝජන ධර්ම වලින් තුන්වැනි සංයෝජනයේටයි අපි අවධානය යොමු කරන්නේ. එතකොට මෙතන විපස්සනාවක් නැහැ ඇත්තට. හරි දැක්මකට නිවැරදි දැක්මකට ඇවිල්ලා නැහැ. නමුත් හැබැයි වැඩිහිටියා ගුරුවරයා අම්මා තාත්තා කියන දේ පිළිපැදීමක් තියෙනවා. ඒක පිළිගැනීමක් තියෙනවා පිළිපැදීමකුත් තියෙනවා. එතකොට මෙතන විපස්සනාවක් නැහැ. ගැඹුරු දැක්මක් නිවැරදි දැක්මකට හරි දැක්මකට ඇවිල්ලා නැහැ. දැන් විපස්සනා කියන්නේ නිවැරදි දැක්මට හරි දැක්මට පැමිණීම කියන එකනේ. ඒක අපි කතා කළා මූලික වශයෙන් විශ්වාචාර ධර්ම පද්ධතිය නිවැරදිව දැකීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම. ඒ වගේම විශ්ව යථාර්ථය නිවැරදිව දැකීම, අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම, ඊට අනුගත වීම කියලා. එතකොට දැන් එහි විදර්ශනා විෂයපතේ මූලික කොටස වෙන්නේ මේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය වටහා ගැනීම, අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම. මේක පිළිගැනීම, ඊට අනුගත වීම. එතකොට දැන් මේ අපි දැන් ගත්ත උදාහරණය ගත්තොත් සිංහලක තමන් යම්කිසි ක්‍රියාවක යෙදී සිටියට ඒ ක්‍රියාව පිළිබඳ පැහැදිලි දැක්මක් අවබෝධයක් වැටහීමක් සිංහලකට ඇත්තේ නැහැ. යම් ක්‍රියාවක් කරනවා මේ ඒක පිළිපදින එහි යෙදී සිටිනවා. ඒ සඳහා යොමුවක් තියෙනවා. ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ තේරුණා මේ කාරණේ වරද්දලා තමයි කරන්නේ. මේකෙන් පියා අපේක්ෂා කරපු දේ සිද්ධ වෙන්නෙත් නැහැ. මේ තරුණයාට යමක් යහපතක් සිද්ධ වෙන්නෙත් නැහැ. නිකන් තරුණයා එක පැත්තකින් හිතාගෙන ඉන්නෝ තමන් පියාගේ වචනය නැත්තම් පියාගේ ක්‍රියාව මේ අවවාදයේ පිළිපදිනවා කියලා සහ සමහර විට යා විශ්වාස කරනවා ඇති තමන්ට මේන් යහපතක් වෙනවා කියලා. එතකොට එතන තමන් කරන ක්‍රියාව පිළිබඳව වැරදි දෘෂ්ටියකුත් තියෙනවා. ඔය සීලබ්බත පරාමාසයේ ලක්ෂණය ඒකයි. යම්කිසි ක්‍රියාවක යෙදී සිටින යමක් කරනවා ඒ අඛණ්ඩවත් කරනවා. නොකර හරින්නේ දිගටම කරනවා, කැප වෙලා කරනවා, මහන්සි වෙලා කරනවා. තමන් විශ්වාසත් කරනවා මේකෙන් තමන්ට යහපතක් වෙනවා නැත්නම් ලෝකයට යහපතක් වෙනවා කියලා. නමුත් වෙන්නේ නැහැ. ඔය වගේ ඔය ස්වરૂපයේ තමයි සීලබ්බතේ තියෙන්නේ. එතකොට අපි මේ සංයෝජන ධර්ම වලින් තුන්වෙන්න ගැන අවධානය යොමු කරන්නේ. එතකොට දැන් සිංහලකට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ඔබ කැමතිද මේ ආර්ය විනී සදිසා නමස්කාරය තේරුම් කරලා දෙන්න මම තේරුම් කරලා දෙන්න අහගන්න කැමතිද කියලා. ඒතකොට ආර්ය විනය කියන තැනට ආපුවහම ඔන්න එතන සීලබ්බත නැහැ. ඒ කියන්නේ යමක්
කිරීම හෝ නොකර හැරීම අන්දානුකරණයෙන් කරන්නේ නැහැ. තව කෙනෙක් කියන නිසාවටම කරන්නේ නැහැ. ඒ තමන් අවබෝධ කරගෙන වටහාගෙන තේරුම් අරගෙන යමක් කිරීමෙන් හෝ නොකර හැරීමෙන් ඇතිවෙන යහපත් ප්‍රතිඵලය හෝ අයහපත් ප්‍රතිඵලය මනවින් තේරුම් අරගෙනයි ඒ දේ පිළිපදින්නේ. එතකොට එතන විපස්සනාව තියෙනවා. එතන විදර්ශනාව තියෙනවා. ගැඹුරු වැටහීම තියෙනවා. යථාබෝධය තියෙනවා. තමන් කරන කෙනා දන්නෝ ඇයි තමන් මේ කරන්නේ? ඇයි තමන් මේ නොකරන්නේ? කියලා ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතින් එහෙම නැතුව කරන දේවල් සීලබ්බත කරන දේවල් හෝ නොකර හරින දේවල් අයිති වෙන්නේ සීලබ්බත වලට. ඉතින් ඒවා දැඩිව ගැනීම පරාමාස කියන. ඒ වැරදි චර්යාවන්, වැරදි ප්‍රතිපදාවන් සමහර විට. ඒවා දැඩිව ගන්න ඒ අඛණ්ඩව කරන. නොකඩවා කරන. ඇයි කරන්නේ කියලා ඇහුවොත් සමහර විට දන්නේ නැහැ. ඉතින් ඉස්සර අයත් කරා. ඉතින් අපිත් කරමු. මේකෙන් වෙන යහපත මොකද්ද කියලා ඇහුවොත් ඒක දන්නේ නැහැ. ඉතින් මේකෙන් මොන හරි යහපතක් වෙන ඇති. ඒකනේ පැරණි අය කෙරුවේ. ඉස්සර හිටිය අය කෙරුවේ අපේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ කලේ මොකක් හරි වෙනව ඇති. ඒක දන්නේ නැහැ. ඉතින් එහෙම වැඩපිළිවෙලක් බුදුදහමේ නැහැ. එවැනි ප්‍රතිපදාවල් සීල හැටියට ගන්නෙ නැහැ. එවැනි දේවල් හඳුන්වන්නේ සීලබ්බත කියලා. සීලයන්සේ පෙනෙන්නා වූ වෘත. ඒකටයි සීලබ්බත සීල වෘත කියලා කියන්නේ. සීලේසේ පෙනෙන වෘත. එතකොට සිගාලකගේ සිද්ධියට අපි නැවත ගියොත් සිගාලකට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න, තේරුම් කරලා දුන්න එකක් දිසා කියන්නේ ඔය ඕව නෙමෙයි. තමන්ගේ ජීවිතය හා සම්බන්ධ පුද්ගල කණ්ඩායම් බව දිසා කියලා කියන්නේ. ඒ අනුව ඒ සිංහලකට මේ දිසා ගැන අලුත් පාඩමක් ඉගෙනුවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා දසකම්ම කරා හෙට්ටා උද්දන් සමන බ්‍රාහ්මනා කියලා අපේ ජීවිතේ ගත්තම මේ වටපිටාවෙන් එක එක පැති වලින් එක එක්කෙනා අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධතාවයක් දක්වනවා. ඒ නොඑක් පැති වලින් ඒක තමයි දිසා කියලා කියන්නේ. එතකොට ඒ නොඑක් පැති වලින් අපේ ජීවිතය හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් එක්ක කරන නිවැරදි ගනුදෙනුව, නිවැරදි ආශ්‍රය, නිවැරදි පුද්ගල සම්බන්ධතා පැවැත්වීම තමයි දිසා නමස්කාරය කියලා කියන්නේ. එතකොට ඒක පුද්ගලයා පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. මම අම්මා තාත්තා එක්ක කොහොමද කටයුතු කරන්නේ? ඊට අදාළ කාය වාක් මනෝ චර්යා පද්ධතිය තේරුම් ගන්න ඕන. එතන සීලයට එනවා. ඊළඟට ආචාර්යා දක්ඛිනා දිසා ගුරුවරු එක්ක මම කටයුතු කරනවා. එතකොට ගුරුවරයාත් එක්ක කරන හැසිරීම කොහොමද? අබුදරුවන්, ස්වාමි පුරුෂයා භාර්යාව, දූ දරුවෝ දෙමව්පියෝ, මිත්‍රයෝ, සේව්‍ය සේවක, ඒ වගේම ගිහි පැවිදි ආදී වශයෙන් අපේ ජීවිතෙත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න විවිධ පාර්ශවයන් සමග නිවැරදි පැවැත්ම, නිවැරදි හැසිරීම කෙසේද කියලා අපි මෙතනදී තේරුම් ගත යුතුයි කියලා. ඒක තමයි දිසා නමස්කාරය. නැත්නම් දිසා සමග නිසි පැවැත්ම කියලා බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දුන්න ওই දීර්ඝ දේශනාවක් සිගාලෝවාද සූත්‍රය කියලා අපි හඳුන්වන ඒ දේශනාව කරන්නේ අවස්ථාව. එතකොට මම මේ උදාහරණය ගත්තේ ඇතැම්
ප්‍රතිපදා නැත්තම් අපි කරන දේ හෝ නොකර හරින දේ පිළිබඳ ගැඹුරු දැක්මක් විපස්සනාවක් නැතුව නිවැරදි දැක්මක් නිවැරදි අවබෝධයක් නැතුව සමහර විට කරනවා. ඒවා ඇත්ත වශයෙන්ම අර්ථ ශූන්‍යයි. Tamanට වැඩකුත් නැහැ, කරන්නාට වැඩකුත් නැහැ, ලෝකයට වැඩකුත් නැහැ. එහෙම යහපතක් වෙන්නේ නැහැ. ඉතින් එසේ නොවන දේවල් කිරීම නොකර හැරීම තමයි මේ සීලබ්බත ගණයට වැටෙන්නේ. එතකොට සීලබ්බත පරාමාස අපේ ධර්මයේ තේරුම් කරලා තියෙන විදිහ මම හිතන්නේ ඔබ දකින්න ඇති. අපි මම යවපු අර කෙටි සටහනේ ඒ බොහෝ දෙනෙක් මට හිතෙන කියවන්න ඇති කියලා. කොහොම නමුත් මම ඒ සටහන මේ අවස්ථාවේ ඔබට පෙනෙන්න සැලැස්සුව අපි උද්දෘත කරගත්තේ ධම්මසංගණී ප්‍රකරණයෙන් එහි මේ සීලබ්බත පරාමාස විස්තර කර තිබෙන ආකාරය බැලුවොත් මෙහිමයි. තත්ත කතමෝ සීලබ්බත පරාමාසෝ. මේ සීලබ්බත පරාමාස යනු කුමක්ද? ඊතෝ බහිද්දා මම හිතන්නේ ඔබට මේ පාලි පාඨයේ පේනවා ඇති. ඔබේ තීරුව විවෘත කරොත් මේ සංවාද තීරුව විවෘත කළොත් දකුණු පැත්තේ තියෙන තත්තගතමෝ සීලබ්බත පරාමාසෝ ඊතෝ බහිද්දා සමන බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බතේන සුද්ධීති යා ඒව රූපා දිට්ටි දිට්ටිගතං දිට්ටි ගහනං දිට්ටි කන්තාරෝ දිට්ටි විසූකායිකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං ගාහෝ පටිග්ගාහෝ අබිනිවේසෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡාපතෝ මිච්ඡත්තං තිත්තායතනං විපර්යාසග්ගාහෝ අයං උච්චති සීලබ්බත පරාමාසෝ කිය. එතකොට මේ අපේ ධර්මයේ මේවා තේරුම් කරලා තියෙන ආකාරය ඔබ ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඊතෝ බහිද්දා කිව්වේ මෙතන මේ ආර්ය ප්‍රතිපදාවෙන් පිටස්තර කියන එකයි. බහිද්දා කියන්නේ බහැර. ඊතෝ කිව්වේ මේ ආර්ය ප්‍රතිපදාවෙන් පිටස්තර සමන බ්‍රාහ්මනාන වෙනත් අයගේ නැත්නම් ආගමික සහ ආගමික නොවන කියන අර්ථ වලින් තමයි ඔය සමන බ්‍රාහ්මණ කියන වචනේ බුදුජානක වහන්සේ බොහෝ වෙලාවට යොදලා තියෙන්නේ. සමන කියන වචනේ යොදලා තියෙන්නේ හුඟක්ම ආගමික සම්ප්‍රදායන් හඳුන්වන්න. එසේ නොවන සම්ප්‍රදායන් හඳුන්වන්න බ්‍රාහ්මණ කියන වචනේ යොදලා තියෙනවා. එතකොට ආගමික සහ ආගමික නොවන සම්ප්‍රදායන් වලින් යම් යම් සීල වත සීල වෘත කියලා දේවල් හඳුන්වා දීලා තියෙන යම් යම් ප්‍රතිපදා ප්‍රතිපatti විවිධ හේතු මත පදනම් වෙලා ඒවා හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඒ වයින් සුද්ධීති ඒ වයින් යහපතක් වෙනවා පිරිසිදු බවක් ඇති වෙනවා කියලා හිතා ගන්නවා. යා ඒව රූපා දිට්ටි. එතකොට මෙතෙන්දිත් ප්‍රධාන දේ මේ වැරදි ප්‍රතිපදාවන් පිළිබඳව ඇති කරගන්නා වූ වැරදි ආකාරයේ දෘෂ්ටි ඇත්ත වශයෙන්. ඒ පිළිබඳ නිවැරදි දැක්මක්, නිවැරදි වැටහීමක් නැතිකම. ඉතින්
අවබෝධය තේරුම් ගැනීම නැතිකම නිසා බොහොම මහන්සි වෙලා කැප වෙලා මෙවැනි වැරදි ප්‍රතිපදාවන් තුල කටයුතු කරනවා. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන යහපත සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මෙතෙන්දී අපි තේරුම් ගත යුතුයි මේ සීලබ්බත කියන කාරණේ පිළිබඳව අපි හරි දැක්මක් විපස්සනාවක් ගැඹුරු දැක්මක් ගැඹුරු අවබෝධයක් අපි ඇති කරගත යුතුයි. ඉතින් මූලික වශයෙන් අපිට පැහැදිලිව අපේ ධහමේ තථාගත ධහමේ සීලය පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට මේ ධහම තුලින් සීලය තේරුම් ගන්න අපහසු නැහැ. අපි මේ වෙනකොට ඒවා උගාක් දේ කතා කරලා තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය ආදි සමාචාරික වශයෙන් සීලය කොටස් දෙකකින් දේශනා කරලා පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් ඒ දේශනා අනුව අපිට සීලය කියන්නේ කොමක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි අපිත් කුඩා කාලේ නැත්තම් කුඩා කාලේ කියන එකෙන් මම මේක අදහස් කරේ මේ ආර්ය ප්‍රතිපදාවට පැමිණි මුල් කාලේ අපි සිල් සමාදන් වෙනවා කියලා අපේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ සම්ප්‍රදායිකව කරගෙන ආපු වැඩේම කරගෙන ගියා. ඒක ඉතින් අපේ වැඩිහිටියෝ සිල් සමාදන් වුණා. ඉතින් අපි සිල් සමාදන් වෙන්න ඕන කියලා එහෙම කරා. එහෙම නැත්තම් කොතනදී හරි සිල් සමාදන් කරවනවා නම් අපිත් ඒක ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සමාදන් වුණා. සමහර විට එතන සිල්පද ටික කියවීමකින් එහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හුදු චාරිත්‍රයක් විතරයි. සිල්පද කියවීමක් විතරයි බොහෝ වෙලාවට සිද්ධ වුණේ. ඒ ආර්ය සීලයට අයිති දේවල් පවා ඒ විදිහට වෘතයක් විදිහට තමයි බෞද්ධ සමාජය තුල උනත් බොහෝ වෙලාවට කෙරීගෙන ඇවිල්ලා තිබුණේ. කරගෙන ඒ මට්ටමේ තියෙනකොට ඇත්තටම සීලබ්බතයක් තියෙනවා. එතන සිල් රැකීමක් කෙරෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒක ගැන අවබෝධයක් නැහැ. ඒක ගැන ගෞරවයක් නැහැ. සැලකිල්ලක් නැහැ. නොසැලකිලිමත් භාවයකින් එතන යනවා. ඒ වගේම අනවබෝධයකින් එතන යනවා. සමහර ශික්ෂාපද ගැන තවමත් බෞද්ධ සමාජයේ හරි අවබෝධයක් ඇති කරගෙන නැහැ. ඉතින් ඒවා පිළිබඳව අපි මේ තේරුම් එහෙම ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා නිවැරදි කර ගන්න ඕන. එතකොට තමයි කෙනෙකුට හරියට සීලය නිවැරදි සීලය පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආර්ය ප්‍රතිපදාවේ අපි දන්නවා ශික්ෂා තුනක් දක්වලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා. අප විසින් අංශ තුනක ශික්ෂණයක් ඇති කරගත යුතුයි. ප්‍රධාන වශයෙන් කායික හැසිරීම, වචන භාවිතයේ, පංචකාම පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, මේ ගහකොළ පරිසරයේ සතා සිව්පාව වටපිටාව සමග නිසි ගනුදෙනු කිරීම, මෙන්න මේවට අදාළව ඊටාම ඵලදායී සහ නිවැරදි ආචාර ධර්ම පද්ධතියක් බුදුදහමේ හඳුන්වා දීලා තිබෙනවා. ඒකට අපි කියනවා විශ්ව ආචාර ධර්ම පද්ධතිය කියලා. ආර්ය සීලය, කුසල සීලය කියලා අපි හඳුන්වනවා. ඒ හරියටම අවබෝධ කරගත යුතුයි. එය කවුරුවක් කරන නිසා හෝ නොකර හරින නිසා හෝ කිරීම හෝ නොකිරීම සුදුසු නැහැ. අපේ වැඩිහිටියෝ කරගෙන ආවා කියලා, ගුරුවරු කිව්වා කියලා, නැත්නම් අනිත් අය කරනවා කියලා, මේ කාලෙට මේවා කරන්න ඕන කියලා එහෙම කිරීමෙන් ඒන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත් අපේ සිංහල බෞද්ධය හුඟක් වෙලාවට වයසට ගියාම සිල් සමාදන් වෙනවා කියලා එකක් කරනවා. වයසට ගියාම ඉතින් තරුණ කාලේ අයත් කියන ඉතින් සිල් සමාදන් වෙන්න කතා කළොත් අපෝ වට කල් තියෙන තව වයසට ගියාම නේ සිල් සමාදන් වෙන්නේ කියලා.
එතකොට ඒ වගේ ඊටාම අනවබෝධයෙන් කරන දේවල් බවට සමාජය තුල පවාපත් වෙලා තියෙනවා. ඉතින් ඒ සිල් සමාදන් වීමත් එක්තරා වෘතේක ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක මේ උදෑසන සමාදන් වෙලා හවස පවාරණය වුණා ඉවරයි. ඒ විදිහේ ස්වභාවයකටපත් වෙලා තියෙන. එතකොට එතන වෘතේක ලක්ෂණය පැහැදිලිවම පේනවා. ඒක ජීවිතේට අවබෝධයෙන් යුතුව සම්බන්ධ කරගෙන නැති ස්වභාවයක්. ඉතින් එහෙම නැතුව අපි මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන මේ ආර්ය සීලය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මේ පැහැදිලි නිවැරදි දැක්මට තමයි විපස්සනා කියලා කියන්නේ. සීලය සම්බන්ධයෙන් ගත්තොත් ඒක ගැන පැහැදිලි නිවැරදි දැක්මක් අපිට තියෙනවා. ඒකයි අපි විපස්සනාවේ මූලික කොටස හැටියට ওই කොටස ගන්න. විශ්ව ආචාර ධර්ම පද්ධතිය අවබෝධ කර ගැනීම. ආචාර ධර්මයක් කියලා මැනගන්න බුදු පියාණන් වහන්සේ මිම්මක් දීලා තියෙනවා අපිට. ඔබ යමක් කරනකොට හෝ නොකර හරිනකොට කියනකොට හෝ නොකිය හරිනකොට එය යහපත් ආචාර ධර්මයක්ද නැද්ද කියලා තේරුම් කර ගැනීම සඳහා මිම්මක් මානයක් ලබා දීලා තියෙනවා. ඉතින් එය අප අනුගමනය කළ යුතුයි, තේරුම් ගත යුතුයි. ඒ තමයි අපි කලින් අවස්ථාවකත් පැහැදිලි කරගත්ත අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන තමන් යමක් කරද්දී හෝ නොකර හරිද්දී ඒ කිරීම සහ නොකිරීම කියන දෙකම සීලයට අයිති. දැන් වේරමණී නොකර හැරීමනේ, සික්ඛා කිරීමනේ. එතකොට හැම ශික්ෂාපදයකම ඒ ලක්ෂණ දෙකම තියෙනවා. යමක් නොකර හරිනවා පමණක් නෙවෙයි කරනවා. ඒ දෙකම කරන්නේ ඇයි මම? ඇයි මම මේක නොකර හරින්නේ? ඇයි මම මේ කරන්නේ? නොකර හැරීම ඒකේ ඵලය, ඒකේ ප්‍රයෝජනියත්, ඒකෙන් වන යහපතත් අපි දැනගන්න ඕනේ. කරනකොට ඒකේ යහපතත් දැනගන්න ඕනේ. දැන් ওই ශික්ෂාපද සරලව කිව්වොත් දැන් පාණාතිපාතා වේරමණී කියන ශික්ෂාපදය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරද්දී පාණාතිපාතම් පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති. එතකොට අර පහාය පටිවිරතෝ කියන වචන වලින් කියවෙන්නේ ඒ නොකර හැරීමෙන් ඉවත් වීමෙන් බැහැර වීම කියන අදහස. ඒ බැහැර වීම විතරක් නෙමෙයි. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන බෝත හිතානුකම්පී විහෙරති කියලා ඒකේ අනුගමනය කළ යුතු කොටස ඒ එක්කම දක්වනවා. එතකොට නොකර හැරීමක් තියෙනවා. ප්‍රාණඝාතය නොකර හැරීම විතරක් නෙමෙයි, දඬු මුගුරු අවි ආයුධ භාවිත කරන්නෙක් නොවේ. සියලු සත්වයන් කෙරෙහි සබ්බ පාන බෝත හිතානුකම්පී විහෙරති. ඒ අය අනුකම්පාවෙන් හිතවත්ව ඒ අය සමග කටයුතු කරනවා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපි යම්කිසි දෙයක් කිරීමේ දිහා නොකර හැරීමේදී ඒ කිරීමෙන් වන යහපත හෝ අයහපත, නොකර හැරීමෙන් වන යහපත හෝ අයහපත මනවින් තේරුම් ගත්තොත් අපි හරියටම එය අවබෝධ කරගත්තා වෙනවා. අන්න ඒක විපස්සනා. එතකොට ඒක අවබෝධ කරගත්ත එක්කෙනාට යමක් නොකර හරිනවා නම් ඇයි Taman ඒක නොකර හරින්නේ කියලා පැහැදිලි දැක්මක් තියෙනවා. යමක් කරනවා නම් ඒ කරන්නේ
ඇයි කියලා පැහැදිලි දැක්මක් තියෙනවා. නිවැරදි අවබෝධයක් තියෙනවා. මේ පැහැදිලි දැක්ම, මේ නිවැරදි අවබෝධයට අපි විපස්සනා කියනවා. ඒක දෙපැත්තකින් බලපාන්න පුළුවන්. ලෞකික සහ ලෝකුත්තර කියන අංශ දෙකටම අදාළ වෙන්න පුළුවන්. සමහර ප්‍රතිපදා උපකාරී වෙන්නේ ලෞකික යහපත සඳහා පමණයි. දැන් මම ඔය ඔබට ඒ සටහනේ ඒ සෝතාපන්න කියන පොතේ අගහරිය මම විස්තර කරලා ඇති. මෙන්න මේ වගේ උදාහරණයක් ඇති. 44 වෙනි පිටුවේ. එහි මෙහෙම කියලා තියෙනවා. උදාහරණ වශයෙන් පාරේ පයින් යන්නන් දකුණු පසින් ගමන් කිරීම, කහිරෙන් පාර පැනීම, රිය පදවන්නන් වමෙන් රිය පැදවීම ආදී මාර්ග නීති පිළිපැදීම පාරේ සීලයයි. එතකොට මේ උදාහරණයක් මම මේ දක්වලා තියෙනවා. දැන් ඕනෑම රටක තියෙනවා නොඑක් විදිහේ පනවාගත්ත සම්මුතික යහපත් සම්මුති. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම දෙයක්. හැම රටකටම තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා එක. එතකොට ඒක කිසියම් ප්‍රයෝජනයක් සලකලා තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරගෙන තියෙන්නේ. ඒක විටින් විට සංශෝධනය කරන්නත් වෙනස් කරන්නත් එහෙමත් පුළුවන්. ඒක උපකාරී වෙන්නේ ලෞකික යහපත සඳහා. ඒතර ලෞකික යහපත සඳහා මේ අපි පනවාගත්ත සම්මත කරගත්ත ඕනෑ තරම් සම්ප්‍රදායන් සිරිත් විරිත් තියෙන්න පුළුවන්. එතකොට හැබැයි ඒවා අර මිම්මෙන් මැනලා තමයි අපි ගන්නෙ. දැන් ලෞකික යහපත වෙනුවෙන් පනවාගෙන තියෙන යම්කිසි ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් කිරීමක් හෝ නොකර හැරීමක් අර අපි කියපු රාහුලවාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න මිම්මෙන් මැනලා බලනවා. මේක ලෞකික වශයෙන් තමන්ගේ යහපත පිණිස හේතු වෙනවද? අනුන්ගේ යහපත පිණිස හේතු වෙනවද? තමන් අනුන් ඇතුළු සමස්ත ජීව අජීව පද්ධතියේ යහපත පිණිස හේතු වෙනවද? නැද්ද? කියලා බලන්න. එහෙම හේතු වන්නේ නම් ඒ දේ කරනවා. කිරීමක් නම් කරනවා. නොකර හැරීමක් නම් නොකර හැරේ. එහෙම හේතු නොවන්නේ නම් අපි එය අනුගමනය කරන්නේ නැහැ. ඒකට අපි ලෞකික වශයෙන් අනුගමනය කරන සීල නැත්නම් යම් යම් ප්‍රතිපදාත් අපි අර මිම්මෙන් මැනලමයි ගන්න. ඒක ලෞකික වශයෙන් තමන් අනුන් සියලු දෙනාට යහපතක් වෙනවද නැද්ද කියලා. ඊළඟට ලෝකුත්තර පැත්තට අපි හැරුණම මේ ක්ලේශ ධර්ම දුරු කිරීමට, දුකෙන් මිදීමට, භව නිරෝධයේ පිණිස මේ වගේ එක්තරා ගැඹුරු තලයකට අපේ මේ ධර්ම මාර්ගයේ යනවා. හුදෙක් මේ ජීවිතය ගත කරමින් මේ හරි හම්බ කරගෙන කාලා බීලා රැකී ආරක්ෂා කරලා රටේ සමාජීය යුතුකම් ඉෂ්ට කරගෙන ගත කරන ලෞකික ජීවිතය. එතකින් එපමණකින් අපේ ලෞකික මේ ආර්ය ජීවිතයේ ඒ කොටසට සීමා වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා නම් කියන්නේ ඒ කොටස හරියට නිවැරදිව පවත්වා ගැනීම ප්‍රමාණවත් කියලා. ඒ සඳහා ওই විදිහේ සම්ප්‍රදායන් සිරිත් විරිත් නීති රීති ව්‍යවස්ථා සම්පාදනය කරගෙන ඒවා අනුගමනය කරමින් සංශෝධනය කරමින් හොම ඒ ලෞකිකත්වය මේ යහපත් තැනට ගන්න තමයි සාමාන්‍ය උත්සාහය. නමුත් එපමණකින් අපේ මේ පුද්ගලයාගේ විමුක්තිය යහපත කියන දේ මේ සම්පූර්ණ වන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඊට එහා ගමනක් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ
ලෞකිකත්වයේ ඉක්මවා යෑම ලෝකුත්තරත්වයේ හැටියට. ඉතින් එතෙන්ට ගියාම ඒ මට්ටමට ආපුවාම සීලය බොහොම ගැඹුරු තලයකට ඒ ලෝකුත්තරත්වය සඳහා උපකාරී වෙන විදිහට ඒ සීලය අපිට හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ මට්ටමටත් අපි මේ සීලය තබා ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි, වටහා ගත යුතුයි. එහෙමයි. ඉතින් ওই විදිහට අපි තේරුම් ගන්න අවශ්‍යයි, වටහා ගන්න අවශ්‍යයි සීලය කියන දෙක මේ මට්ටම් දෙකේ. එක මට්ටමක් වෙන්නේ ලෞකික මට්ටම. ලෞකික මට්ටම කියන්නේ මේ අපි ගත කරන ලෞකික ජීවිතය. ඒ ලෞකික ජීවිතයේ අපි ගත කරන අපි කරන ක්‍රියාකාරකම් ඒවා බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. අපි සරල උදාහරණ වලින් කිව්වොත් ආර්ථික සමාජ දේශපාලන පාරිසරික මේ වගේ දේවල්, සෞඛ්‍ය අධ්‍යාපන මේ වගේ ක්ෂේත්‍ර තියෙන. ඒ ක්ෂේත්‍රවලට ඒවට අදාළව අපි සම්මත කරගත්ත එහෙම නැත්නම් අනුමත කරගත්ත පිළිගත්ත යම් යම් චර්යාවන් නැත්නම් යම් යම් නීති රීති සිරිත් විරිත් සම්ප්‍රදායන් තිබෙනවා. ඒවා අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ මේ නිවන් මාර්ගයේදී. මොකද ලෞකික ජීවිතයේ පැවැත්ම අපි පිළිගන්නවා බුදුදහමට අනුව. බුදුරජාණන් වහන්සේත් ඒක පිළි අරගෙන ඒකයි ඒවට අදාළ යහපත් ආචාර ධර්ම හඳුන්වා දුන්නේ. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් ආර්ථිකය කියන එක ප්‍රධාන දෙයක්. අපි හැමෝටම ජීවත් වීම සඳහා යම්කිසි ආර්ථික ශක්තියක් අවශ්‍යයි. එතකොට මිල මුදල් හම්බ කිරීම, ඒවා වියදම් කිරීම, ඉතිරි කිරීම, ආයෝජනය කිරීම මේ වගේ අංශවලට අදාළව යහපත් ආචාර ධර්ම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. යහපත් ආචාර ධර්ම. එතකොට ඒ ආචාර ධර්ම අපිට පිළිපදින්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. එතකොට ඒ ටික අර ਸਰව සම්පූර්ණ වශයෙන් ලෞකිකත්වයේ ඉක්මවීමේ කාර්යය සඳහා ඍජුදායකත්වයක් ලබා නොදෙනවා වෙන්න පුළුවන්. දැන් අපි ආර්ථික මිල මුදල් හම්බ කිරීම ආදී කටයුතු වල යෙදෙනකොට ඊට අදාළ යහපත් ප්‍රතිපත්ති ਸਰව සම්පූර්ණ වශයෙන් නිකලස් භාවයට ආධාර වෙන උපකාර වෙන කාරණයක් නොවෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒක මේ ලෞකික වශයෙන් ගත්තොත් ලෞකික යහපත වෙනුවෙන් ඒක ආධාර වෙනවා. එතකොට අපිට එතෙන්දිත් බලන්න වෙනවා මේ ප්‍රතිපදාව, මේ සීලය කුමක් සඳහාද කියලා හරියටම තෝරලා බේරලා ගන්න වෙනවා. මේක ලෞකික පැවැත්ම, ලෞකික යහපත සඳහා කරන දෙයක්. ඉතින් ওই විදිහට දේශපාලනය කිරීමේදී බුදුදහමේ යම් යහපත් නිවැරදි ප්‍රතිපදාවන් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව ආවාහ විවාහ ජීවිත ගත කරද්දී ඊටත් එහාට ගිහිල්ලා අපි මේ පරිසරය සම්බන්ධ කාරණාවලදී ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධ කාරණා නොඑක් පැතිවලට අදාළව මෙවැනි ප්‍රතිපත්ති හඳුන්වා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි දේවල් කරුණු වශයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා. අපි සූත්‍ර වලින් ඒවා කල්පනා කරලා බැලුවොත්, හිතලා බැලුවොත්, විමසලා බැලුවොත් ඒ විදිහට ඒ සූත්‍ර වලින්ම අපිට ඒව හොයාගන්න ඕන තරම් තොරතුරු තියෙනවා. එතකොට අපි ඒ ටික පැහැදිලිව
තේරුම් ගන්න ඕන මෙන්න මේ ප්‍රතිපත්ති මේ අපි ඒවට සීල කියලා කියනවා. මේ සීල නැත්නම් මේ ප්‍රතිපත්ති මේවා ලෞකිකත්වයේ යහපත සඳහා. ලෞකික දියුණුව අපි ඒකට කියනවා. එහෙම නැත්නම් දියුණු ලෞකික පැවැත්ම සඳහා. ඒ ටික අපි හරියට තෝරා බේරා ගත්තම ඒ ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන්. ඒ ලෞකික පැවැත්ම සඳහා ඉදිරිපත් කරලා තියෙන දේවල්. ඊළඟට කෙලින්ම ලෞකිකත්වයේ ඉක්මවීමට අපි ඒකට ලෝකුත්තරත්වය කියලා කියනවා. මේ සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමට, තණ්හාව දුරු කිරීමට, අවිද්‍යාව දුරු කිරීමට, ඒ තුලින් ගිහිල්ලා භව නිරෝධේ සාක්ෂාත් කිරීමට උපකාරී වෙන්නා වූ ගැඹුරු සීලමය ප්‍රතිපදා කොටසකුත් බුදුදහමේ දේශනා කරලා තියෙනවා. ඒ ටිකත් අපිට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. මම සරල උදාහරණයක් කියලා මේ සාකච්ඡාව මම නතර කරන්න. උදාහරණයක් හැටියට පංචකාම පරිහරණය කිරීම පිළිබඳ බුදුදහමේ ප්‍රතිපත්ති දේශනා කරලා තියෙන ප්‍රතිපදා දක්වලා තියෙන මේ පංචකාම පරිහරණයට අදාළව මුලදී දක්වන්නේ පංචකාමයට අදාළව කාමේසු මිත්‍යාචාරා වේරමණී. පංචකාමයේ පරිහරණයෙන් ඉවත් වීමක් එතන කතා කරන්නේ නැහැ. මේ පංචකාමයේ කවුරුත් දන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ පොට්ටබ්බ කියන මේ පහ. එතකොට ඒකෙන් ਸਰව සම්පූර්ණ වශයෙන් ඉවත් වීම එතන දැක්වෙන්නේ නැහැ. මූලික වශයෙන් එතන පෙන්눔 කරන්නේ කාමයේ පරිහරණය කරද්දී මිත්‍යාචාරයෙන් තොරවීම කියන කාරණා. මිත්‍යාචාරයෙන් තොරවීම. එතකොට හොඳයි. එතකොට අපි මේ මට්ටම් තේරුම් ගැනීම වැදගත්. මේ සීලය අපි කොච්චර ගැඹුරින් අවබෝධ කරගත යුතුද කියන කාරණේට මම මේ උදාහරණයක් වශයෙන් එකක් විතරක් කියලා මේ මූලික පැහැදිලි කිරීම නතර කරන්න. එතකොට මුලදී බුදුදහම උගන්වන්නේ පළමුවෙන්ම කාමේසු මිත්‍යාචාරා වේරමණී පංචකාමයේ පරිහරණය කිරීමේදී මිත්‍යාචාරයෙන් තොර වෙන්න කියලා. ඒක ලෞකික වශයෙන් බැලුවාම හුඟක්ම හොඳයි. හොඳයි කියන තැන කවුරුත් පිළිගන්නවා. පංචකාම පරිහරණය කිරීමේදී තමන්ට අනුන්ට පව් අකුසල් සිදු නොවන ආකාරයට ඒක භාවිත කිරීම, ඒක පරිහරණය කිරීම. ඊළඟට ඒක ලෞකික මට්ටම. ඊටකට ලෞකිකත්වයේ ඉක්මවා යද්දි මොකද්ද කරන්න වෙන්නේ? ඉතින්දි තමයි නෙක්ඛම්මය උගන්වන්නේ. නෛෂ්ක්‍රම්‍ය උගන්වන්නේ. පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ව සිටීම. දුරස් වී සිටීම. පුළුවන් තරම් ඒවයින් ඈත් වෙන්න හැකිතාක් ඒවා පරිහරණය භාවිතය අවම කරගන්න. හැකිතාක් ඉවත් වීම කියලා. දැන් නෙක්ඛම්ම ශික්ෂා වලට එනකොට ඒක හරි ප්‍රබලව කියනවා. බලන්න නෙක්ඛම්ම කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන ශික්ෂාපදේ තනි ශික්ෂාපදයක් හැටියට තියෙනවා. නෙක්ඛම්ම ශික්ෂාවලට එනකොට ඒක පහක් විදියට පේනවා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී ආදී වශයෙන්. එතකොට ඒ මට්ටමට එනකොට ඒක බොහොම පුළුල් තලයකට ගිහිල්ලා ඒකෙන් පුළුවන් තරම් ඉවත් වීමක් එතන අදහස් කරා. මොකද දැන් අර මිත්‍යාචාරා වේරමණී මට්ටම ඒ සීලය ලෞකික මට්ටමට ගැලපෙනවා. යෝග්‍යයි, උචිතයි. ලෞකිකත්වයේ යහපත් විදියට පවත්ව ගන්න ඒක ආධාර වෙනවා, උපකාර වෙනවා. නමුත් ලෝකුත්තරත්වයට යන්නේ ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කාමේසු මිත්‍යාචාරා වේරමණී ශික්ෂාපදේ ප්‍රමාණවත් නැහැ.
ඒ නැති නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේක තවත් ඉස්සරහට නික්කම්ම ශික්ෂා හැටියට, නෛෂ්ක්‍රම්‍ය හැටියට මේක හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ තවත් ඉස්සරහට ගියයින් පස්සේ මේ කාමවස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් ඉවත් වීම පමණක් මේ ලෝකෝත්තරත්වයට ප්‍රමාණවත් නැති බව පේනවා. මොකද කාම විතර්ක, කාම ඡන්ද, කාම තණ්හා, කාමාශාව හිතේ පවතේ. එහෙනම් කාමානං නිස්සරණං කියලා තවත් ඉස්සරහට මේක උගන්වනවා. මනසේ තියෙන මේ කාමයන් පිළිබඳව තියෙන කාමාශාව මේ වගේ දේවල් දැකලා ඒවායේ ආදීනව හිතලා අයින් ඉවත් වීමක් ගැන කතා කරනවා. ඉතින් ওই විදිහට සීලය අපි අද සීලබ්බත පරාමාස කියන ස්වභාවයේ තේරුම් කරගන්න මේ උත්සාහ කළේ. තවදුරටත් මේ පිළිබඳව අපිට සාකච්ඡාවේදී කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මේක හරියට ගැඹුරින් අවබෝධ කර ගැනීම, විපස්සනා, විදර්ශනා, යථාභූත ඥාන දර්ශන, සමනුපස්සන, පච්චවෙක්කන, ඔය කියන වචන අපි විදර්ශනාවට පర్యాయ වචන හැටියට පාවිච්චි කරා. එතකොට මේ සීලය හරියටම දකින්නවද, නිවැරදිව දකින්නවද, නිවැරදිව තේරුම් අරගෙන තියෙනවද? එහෙම නැත්නම් සම්ප්‍රදායෙන් කරගෙන එන දේ තවමත් කරනවද? එහෙම වුණොත් ඒක වෘතයක් වෙනවා. සීලයසේ පෙනෙන වෘත, සීලබ්බත, සීලවෘත බවට හැරෙනවා. ඒවා ඉතින් දැඩිව ඊට පස්සේ ඒවා දැඩිව ගන්නවා. පරාමාස කියන්නේ ඒක. ඒවා දැඩිව ගන්නවා. වෙනස් කරන්නේ නැහැ. ඒක එසේම කරගෙන යනවා. ඉතින් නමුත් ඒකෙන් Tamanට ප්‍රයෝජනයකුත් නැහැ. ලෝකයට යහපතක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒක නිකන් හරියට සිංහාලකගේ සදිසා නමස්කාරය වගේ වෙනවා. ඉතින් ඒක නිසායි බුදුදහමේ අපි කරන කියන හැම දෙයක්ම නැත්තම් නොකියන නොකර හරින හැම දෙයක්ම ආදීනව ආනිසංස පැහැදිලිව දැනගෙන ඒක කොහොමද ලෞකික පැත්තට දායක වෙන්නේ, උපකාරී වෙන්නේ, යහපත පිණිස හේතු වෙන්නේ කියලා ඒකත් ඒ වගේම ලෞකිකත්වයේ ඉක්මවීමට, ලෝකුත්තරත්වයට උපකාරී වෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ දේ කරගෙන යන්නේ. අන්න එතකොට ඒක ආර්ය සීලයක් වෙනවා, කුසල සීලයක් වෙනවා. ඒක සීලබ්බත පරාමාසයක් වෙන්නේ නැහැ. හොඳයි. මම ඔතකින් ඔය සාකච්ඡාව නිමා කරන්නම්. මෙතෙන් සිට අපි වෙනදා වගේ කාල වේලාව දිගට රැඳී ඉන්න පුළුවන් ඇත්තෝ අපි උදෑසන 8 වෙනකම් මේ සාකච්ඡාව කරගෙන යනවා. යමක් එකතු කරන්න සාකච්ඡා කරන්න අපි උත්සාහ කරමු. විශේෂයෙන් දැන් විපස්සනාවේදී අපි බලන්නේ අනිත් අය කරන කියන දේ දිහා නෙමෙයි ඇත්තට. දැන් අනිත් අය සිල් රකින්නවද නැද්ද? අනිත් එක්කෙනාගේ සීලය කොහොමද? එහෙම එකක් නෙමෙයි. අපි බලන්නේ විශේෂයෙන් අපි දිහා. අපේ සීලය කොහොමද? අපි මේ ප්‍රතිපත්ති පැහැදිලි දැක්මක්, පැහැදිලි වැටහීමක්, පැහැදිලි අවබෝධයක් ඇතුවද කරන්නේ? එහෙම නැත්නම් සම්ප්‍රදායෙන් කරගෙන ආනිසාද? පින් සිද්ධ වෙනවා කියලා හිතාගෙනද? නැත්නම් අපේ පුරාණ චාරිත්‍රයක් හැටියට සලකලාද? අනිත් අය කරන නිසා කරනවද? හොඳට විමසලා බලන්න ඕනේ. ඇයි මම මේ කරන්නේ? යමක් කරනවා. යමක් කිරීම හෝ නොකර හැරීමේ සීලය තුල තියෙන්නේ. ඇයි මම මේක නොකර හරින්නේ? ඇයි මේක කරන්නේ? ඒක ගැඹුරින් විමසා බලන්න ඕනේ. විමසා බලපුවාම Tamanට තේරුම් කරගන්න පුළුවන් ඒක. එහෙම බැරි නම් අපි ඒක නැවත කල්යාණ මිත්‍ර ආශ්‍රයයකට, සත්පුරුෂ ආශ්‍රයයකට, සද්ධර්ම ශ්‍රවණයකට, යෝනිසෝ මනසිකාරයකට, ධම්මානුධම්ම පටිපදාවකට දාලා බලලා හරියටම මේක ගරලා පෙරලා පොලලා ගන්නවා වගේ මේ අපි හරියටම හරි ප්‍රතිපදාව තෝරා බේරා ගත යුතු. ඒක තමයි සීලය පිළිබඳ විපස්සනා. හොඳයි. මම ඔය පැහැදිලි කිරීම ඔතකින් නතර කරලා
අපේ වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිසට ඉඩ අවකාශ සලසනවා අපේ මේ දහම් හමුවට යමක් එකතු කරන්න. ඒ වගේම අපහැදිලි යමක් තියෙනවා නම් ඒක විමසන්න. හොඳයි ඒ සඳහා අවස්ථාව සරණ දේවල් හැටියට පේන යම් දේවල් වල ගැඹුරක් නැද්ද? අපි උදාහරණයක් අපිට ගත්තොත් මේ බුද්ධ පූජාව ලැබීම කියන එක වගේ දේවල් ගොඩගෙන එක නිකම් පරිභව කරන තත්ත්වෙම කතා කරනවා. මුත් ඒක ඊට වඩා ගැඹුරක් නැද්ද? ඒ වගේ කාරණාවලදී අනික් එක ඔය අපි වසාන කාලේ පටන් ගත්තාම කරන කටයුතු. ඒ වගේ දේවල් වල කෙනෙකුට ඉදිරියට යන්න අවස්ථාවක් නැද්ද? ඒ වගේ දේවල් කිරීම අවසරයි. ඔව් මේක හොඳ ප්‍රශ්නයක්. අපි කරන කියන යම් පූජා චාරිත්‍ර වගේ දේවල් වන්දනමාන වැනි දේවල් වල මේක ඉදිරියට යන්න ආධාරකයක් වෙනවද කියන එක. ඒක තමයි මේ ඔබතුමී අහන ප්‍රශ්නේ ඊටම වටිනා කොටස වෙන්නේ. අපේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ආධාරකයක් නොවන ප්‍රතිපදාවන් අපි ගන්නෙ නැහැ මේ ධර්ම මාර්ගයේ. එතකොට ප්‍රාථමික මට්ටමින් බලපුවම අපි කරන ඔය වන්දනමාන පුද පූජා සිරිත් විරිත් දැන් ඔබතුමී උදාහරණ වශයෙන් කියපු දේවල් අපි ගත්තොත් දැන් බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට කරන පූජා මොකද්ද කරන පූජාව කියලා අපි සම්ප්‍රදායිකව අපි කරගෙන යන පූජාවල් තියෙනවා. බුද්ධ පූජාවල් බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ ආදීන් පූජා කරනවා. තවත් සමහර වෙලාවට මේ ආහාර පාන ආදීන් කරන පූජා. එහෙම නැත්නම් තවත් නොයෙක් දේවල් බුදුරජාණන් වහන්සේට කියලා පූජා කරන්න අපි ගාථා පවා සකස් කරගෙන එහෙම පුද පූජාවල් කරනවා. එතකොට ඒවා කොතෙක් දුරට ලෞකිකත්වයේ යහපත පිණිස හේතු වෙනවද? ලෞකිකත්වයේ ඉක්මවීමට කොච්චර දුරට ආධාර වෙනවද කියලා අපිට මේවා බලන්න පුළුවන්. විමර්ශනය කරලා බලන්න පුළුවන්. අපි අනිත් අය කරා කියන විදිහටම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ඔය උදාහරණ දෙකම ඩිංගක් විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේට කරන මේ ආමිෂයෙන් කරන පූජා. ආමිෂ වශයෙන් අපි මල් තියනවා, පහන් පූජා කරනවා, සුවඳ පූජා කරනවා මූලික වශයෙන්. සමහර විට ආහාර පාන අපි පූජා කරනවා. එතකොට මේවා ඉදිරියට යන්න උපකාරයක් වෙන්නේ නැද්ද කියලා අහන්නේ. එතකොට මේක වෙන සහ නොවන කියන දෙපැත්තටම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි පහනක් දැල්වනවානේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පහන් දැල්වනවා. සාමාන්‍යයෙන් බෞද්ධ නිවෙස්වල අපි සම්ප්‍රදායිකව පුරුදු වෙලා තියෙනවා බුදුපාන තියෙනවායි කියලා අපි ඕක කියනවා. ඒකට ඇයි පහන දැල්වන්නේ? දැන් සිංහාලක විදිහටද පහන දැල්වන්නේ කොහොමද? දැන් සිංහාලකගේ වැඩේ තාත්තා කිව්වා මේ සදිසා නමස්කාර කරන්න කියලා. ඉතින් ඒක නිසා කරනවා. අම්මා කිව්වා පහන තියන්න කියලා. ඒක නිසා පහන තියෙනවා. නැත්නම් අපේ ගෙවල් වල ඇඳාවට පහන තියෙනවා. ඒක නිසා අපිත් තියෙනවා. එතකොට ඒක සීලබ්බතයක්. ඒක අර ඉදිරියට යන්න උපකාරී වෙන දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඕක නොවෙන්න ඕකේ අර්ථය ඔය ගාථාවට ඇතුල් කරලා තියෙනවා. තිලෝක දීපං සම්බුද්ධං කියලා නේ එක ගාථාවක් තියෙනවා. අපි හුඟක් පාවිච්චි කරන ගාථාව. තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ නුදං. එහෙම නැත්නම් මෝහන්දකාරං දංසෙත්වා සත්‍යේ දුක්ඛා පමෝචයි තස්ස බුද්දස්සිමන් දීපං පූජේමි මන්නන්දනං කියලා. ඔහම ඕකේ අර්ථය ඇතුළත් කරලා ගාථාව හදලා තියෙනවා. අර පිටපැනිල්ල නතර කරන්න. ප්‍රාථමික මට්ටමේදී අපි බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කරන්න කැමති
ඒක නිසා ඒ වැඩේදී අපි ඒක අර ඉදිරියට යන්න ආධාරයක් වෙන විදිහට මේක කරලා තියෙනවා. එතකොට මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙනෙහි කරනවා. තිලෝක දීපං. බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකේටම ප්‍රදීපයක්. ඒ කියන්නේ පහනක් වගේ එකක් නෙවෙයි. අර අනිත් ගාථාවේ කියන එක මෝහන්ධකාරං දංසෙත්වා. මේ සත්‍යයේ තිබුණු මෝහාන්ධකාරය දුරු කරලා සත්‍යේ දුක්ඛ පමෝචේ. මේ අපිව දුකෙන් මුදවා ගන්න ගත්ත කෙනා මේ. ආලෝකයක් දැල්ලුණු කෙනා, ආලෝකවත් කර කෙනා. ඒකයි මේ ආලෝක පූජාව කරන්නේ කියලා. එතකොට එතන මේක ඇයි බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන පහනක් දැල්වන්නේ කියන එකේ අර්ථයක් සහිතව ඒක කරන්න අපිට උගන්වලා දෙනවා. එහෙම නැතුව කවුරු හරි කියන නිසා පහන තියනවා නම් අපේ වැඩිහිටියෝ පහන පත්තු කරන නිසා අපිත් පහන් පත්තු කරනවා නම් පන්සල් වලට ගියාම පහන් පත්තු කරන නිසා පත්තු කරනවා නම් පූජනීය ස්ථානවල පහන් පත්තු කරන නිසා අපිත් ඔහෙ ගිහිල්ලා තෙල්ලක් කරලා පහන් පත්තු කරනවා නම් ඒක සීලබ්බතයක්. ඒක අර්ථයක් නැහැ. තමන්ට ඒකෙන් සිද්ධ වෙන දෙයක් නැහැනේ. හුදෙක් තෙල් නාස්ති කිරීම විතරයි වෙන්නේ. පරිසර දූෂණය තෙල් නාස්ති කිරීමයි තත්වයට අද ඔය පහන් පත්තු කිරිල්ල ඇවිල්ලා තියෙන්නේ ඒකනේ. ඒක දැන් සීලබ්බතයක් වෙලා. ඉතින් ඒක නිසා දැන් 84000න් තමයි පහන් පත්තු කරන්නේ. ඒ 84000න් පහන් පත්තු කරන කිසි කෙනෙක් බුදු ගුණේ සිහි කරන්නේ ඇයි පහන පත්තු කරන්නේ කියලා හිතන්නේ. ওই වැඩේට 84000 පහන් පත්තු කරන්න ඕනෙත් නැහැ. ඒක පහනක් දැල්ලුවම ඇති. ඒ පහන දැල්ලලා ඒ ගුණේ සිහි කරන්න ඕන බුදු ගුණේ. මේ බුදු ගුණය දැන් මේ බුදුරජාණන් වහන්සේ මූලික කරගෙනනේ මේ පූජාවන් කරන්නේ. අපි මේ බුද්ධ පූජාව ගැන ඔබතුමිය අහුවේ. බුදුරජාණන් වහන්සේට කරන පූජා බුද්ධ පූජා. එතකොට ඒ බුද්ධ පූජාව ඇයි කරන්නේ? අන්න එතන ඒ අවබෝධය තියෙනවා. ඒ අවබෝධයෙන් ඒ දේ කරන්න ඕනේ. සුගන්ධිකාය වදන සුවඳ දැල්වනකොට කියන්නේ එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේගේ වචන හරි සුවඳවත්. සුවඳවත් කියලා කියන්නේ අපි දන්නෝනේ ඉතින් ගඳ ගහන වචනයි සුවඳ වචනයි මොනවද කියලා කියන්න ඕනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචන එහෙම වචන. යහපත් වචන අනිත්‍යයේ හිත් සනසපු අනිත්‍යයට අවබෝධය ඇති කරපු වචන බුදුරජාණන් වහන්සේ සතුව තිබුණේ. ඒ හරියට නිකන් පැතිරිලා යන සුවඳක් වගේ. දැන් සුවඳක් අපි ආග්‍රහණය කරායින් පස්සේ මොකද්ද වෙන්නේ? අපේ හිත සැනසීමක් ඇති වෙනවනේ. බඩ පිරෙනවා නෙවෙයිනේ. පිපාසය සංසිඳනවා නෙවෙයිනේ. නමුත් ඒ සුවඳ ආග්‍රහණයෙන් සාමාන්‍ය මට්ටමේදී මිනිස්සෙගේ හිත ප්‍රබෝධණයටපත් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ වචන ශ්‍රවණය වීමෙන් අපේ හිත ප්‍රබෝධමත් වෙනවා. අපේ සිත් සතන් නිවිලා සැනසීලා යනවා. අපිට අවබෝධයක් ලැබෙනවා. උන්වහන්සේගේ වචන එවැනි වචන. ඉතින් ඒක නිසා අර ක්‍රියාව ඇතුලේ මතක් කරන්න ඕන බුදු වදන. සුගන්ධිකාය වදන අනන්ත ගුණගන්ධින. බුදුරජාණන් වහන්සේ අනන්ත වූ ගුණ සුවඳින් යුක්ත කෙනෙක්. දැන් එහෙම මතක් කරනවාද ඔය සුවඳ දැල්වන වෙලාවේ? එහෙම කරොත් ඔබතුමී කියන විදිහට අපිට ඉදිරියට යන්න ඒක යම්කිසි ආකාරයක උදව්වක් වෙනවනේ. සහයෝගයක් වෙනවා. එහෙම නැත්තම් මිටි ගණන් හඳුන් කූරුපත්තු කරලා ඉතින් වායු දූෂණය කරන එක විතරයි. ඒකෙන් අර සිංගාලක වගේ තමයි. තමන්ට වැඩකුත් නැහැ, ලෝකයට යහපතක් වෙන්නෙත් නැහැ. හැබැයි කරනවා. නේ? ඉතින් ඒ සමහර විට සුවඳ දැල්වලා තමන් සුවඳ ආග්‍රහණය කරලා සතුටු වෙනවා ඇති. එහෙම නැත්තම් මල් ගොඩාක් අරගෙන ඇවිල්ලා දැන් මලුත් එහෙමනේ නානා මල් පූජාවල්නේ තියලා ඉතින් මල් දිහා බලලා සතුටු වෙනවා ඇති. එනතම් පහන් ගොඩාක් පත්තු කරලා ඒ පහන් දිහා බලලා ඇහැ පිනව ගන්නවා. නාසය පිනව ගන්නවා වගේ වැඩක් කරලා තියෙන අන්තිමට බලපුවාම. ඒ හරි බුද්ධ පූජාවක් බුදු ගුණයෙන් සිහි කරලා සිහි කිරීමක් උතන නෑ. ඇත්තටම ওই පූජාවල් ওই ක්‍රියාවල් වල තියෙන්නේ බුද්ධානුස්සතිය.
දැන් මේ උදේ හවස තමන්ගේ ගුරුවරයා තමන්ගේ ශාස්ත්‍රූවරයා මතක් කර ගැනීම අපිට උගන්වලා තියෙනෝනේ බුද්ධානුස්සති කියලා බුදුරජාණන් වහන්සේම මේ භාවනාවක්. එතකොට මේ ප්‍රාථමික මට්ටමේදී අපි කරන පුද පූජාවන් සකස් කරලා තියෙන්නේ බුද්ධානුස්සතිය සඳහා. මේ බුදුරජාණන් වහන්සේව සිහි ගන්න මතක් කරගන්න. උන්වහන්සේගේ ගුණ සිහි කරන්න. එතකොට අපි වන්දනා කරනකොටත් ඒකයි වන්දනාව සඳහා අපි පාවිච්චි කරන බුදු ගුණ පාඨය නව ගුණ පාඨයනේ අපි කියන්නේ. ඕනම වෙලාවක බලන්න බුද්ධ වන්දනාවේදී අපි කියන්නේ නව ගුණ පාඨය. ධර්මයේ වන්දනා කරද්දී ධර්මයේ ගුණ කියන්නේ. සංඝයාට වන්දනා කරද්දී සංඝ ගුණ කියන්නේ. එතකොට මේ ගුණය සිහිපත් කිරීම තුනුරුවන්ගේ ගුණ සිහි කිරීම එවැනි ක්‍රියාකාරකම. ඒකෙන් ඔබතුමී කියන විදිහට ඉදිරියට යන්න මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන තල්ලුවක් එනවා. යම්කිසි සරල මට්ටමේ පියවරක් ඉස්සරහට යනවා. හැබැයි එහෙම නැතුව කරන පුද පූජා වලින් වැඩක් නැහැ. ඒවා නිකන් සීලබ්බත ගණයට වැටෙනවා. ඊළඟට ඔබතුමී අහුවා මේ වස් කාලේ අපි කරන දේවල් නේ සමහර දේවල්. ඉතින් ඇත්ත වශයෙන්ම දැනට නම් වස් කාලේ කරන බොහෝ දේවල් නිරර්ථකයි. වැඩකට නැති දේවල් හුඟක් කරන්නේ අර්ථ ශූන්‍ය දේවල්. වස් වැසීම පවා දැන් වස් වැසීම කියන එක අපි ගැඹුරින් තේරුම් අරගෙන නැහැ. වස් වැසීම කියන්නේ මූලික වශයෙන් ගත්තොත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පෞද්ගලික වැඩක්. පෞද්ගලික වැඩක්. අපේ භික්ෂු ජීවිතේ මූලික වශයෙන් පෞද්ගලික වැඩක්. ඒකට කවුරුවත් දායකයත්ව දැහැත් දීලා ආරාධනා කරන්න ඕනේ නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙකුට වස්වසන්. මොකද ඒක පෞද්ගලික වැඩක්. තමන්ගේ පෞද්ගලික ආභිසමාචාරික ශික්ෂාවට අයිති දෙයක්. ඍතු විපර්යාසයේ ඇති වෙනකොට ඒ ඍතු වලට අදාළව අපි සමහර චර්යාවන් පවත්වන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න සමහර ඍතුවල සමහර දේවල් මෙසේ කරන්න ඕන කියලා. දැන් උදාහරණයක් ඇරෙට ගිම්හාන ඍතුවේ ජලය අඩුවෙන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ පායන කාලේට අපි වෙනදා භාවිතා කරන විදිහට ජලය භාවිතා කරන්නේ නැහැ. එහෙම භාවිතා කරන්න ගියොත් අපි අමාරු වෙටුන හැමෝටම ජලයේ සමහරට සීමා සහිතයි පායන කාලේ අපිට විතරක් නෙමෙයි. සතා සීපාවටත් ඕන, ගහකොළටත් ඕන. එතකොට පායන කාලේ ජලය භාවිතා කිරීම පිළිබඳව එවැනි ඍතුචර්යාවක ඒකේ අර්ථයක් තියෙනවා. ඒතකොට වස්සාන ඍතුවේ එහෙ මෙහෙ ඇවිදින්න නැතුව එක තැනකට වෙලා සිටීම එක පැත්තකින් සෞඛ්‍යයට හේතුවක්, අනිත් පැත්තෙන් ඔය සතාසී උපාවන්ට ගහකොළට පරිසරයට වෙන හානිය අවම කිරීමක් ඒ වගේ දෙයක් එතන තියෙන. ඒක පෞද්ගලික වැඩක් භික්ෂුවකට. ඒකට කවුරුවත් දැහැත් පිළිගන්නලා ආරාධනා කරන්න ඕනේ නැහැ. වසමාදන් වෙන්න කියලා. පෞද්ගලික වැඩක්. එතකොට ඒකේ ආචාර ධර්මය ඒ කරන තැනත්තා දැනගන්න ඕන. ඇයි වස්වැසීම කළ යුත්තේ? හැබැයි ඕක මේ භික්ෂුන් වහන්සේලාට විතරක් සීමා කරලා බලන්න එපා. දැන් ගිහියත්තන්ට උනත් පුළුවන්කම තියෙන මේ ඍතු වෙනස් වීම අනුව තමන්ගේ චර්යාවන් වෙනස් කරගන්න. ඒක දැන් උදාහරණයක් ඇරෙට ආයුර්වේද වගේ ඒවා බොහොම බරපතල විදිහට කියනවා. ඍතු වෙනස් වීමත් එක්ක තමන්ගේ ආහාර පාන රට, ගමන් බිම ඊළඟට මේ කරන වැඩ කටයුතු පවත්වන සම්බන්ධතා මේවා පවා ගැඹුරට කියලා තියෙනවා. මොකද ඒක ලෞකික වශයෙන් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ලෞකික වශයෙන් ප්‍රයෝජනවත් වෙන දෙයක්. එතකොට ඒක ඉන්දියානු සමාජයේ අය ඒක පිළිපැද්දා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වා මේ බලන්න මේ අපේ සමාජයේ මිනිස්සු යම්කිසි ඍතුචර්යාවක් පවත්වනවා. ඒ ඍතුචර්යාව ලෞකික වශයෙන් යහපතක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒක කරන්න. එතකොට ඒකෙදි පැවිදියත්තන්ට තමයි ඕක පළමුවෙන්ම මතක් කරලා දුන්නේ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුන් කියලා. හැබැයි ඒකම තවත් ඒක අර්ථවත් කරගන්නත් ඒක කියලා දුන්නා. මේක හුදෙක් ලෞකික යහපතට විතරක් සම්බන්ධ කරගන්න නැතුව
වස්වැසීම ඊට වඩා ආධ්‍යාත්මික දියුණුව උපකාරී කරගන්න කාල පරිච්ඡේදයක් බවට පත් කරගන්න. තමන්ගේ බණ භාවනා කටයුතු වැඩිපුර යෙදෙන්නේ ඒවයි. මොකද එක තැනකට වෙලා ඉන්නකොට ඒක පහසුයිනේ. අර ඒ කාලය තුල ගමන් බිමන් නතර කරලා දාලා නම් චාරිකාවේ යන්නේ නැත්තම් සමහර විට තමන් පින්ඩපාත කරගන්න යන්නෙත් නැතිනම් මම මේ භික්ෂුවක්ගේ පැත්තෙන් කතා කරන්නේ යන්නෙත් නැතිනම් දායකයන්තෝ තමන්ට සිව්පසේ ළඟට ගෙනල්ලා දෙනවා. එහෙනම් ඉතින් ඒ කාලේ වැඩිපුර තමන්ගේ බණ භාවනා කටයුතු කරගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ පැත්තට තමයි වස් කාලය වැඩිපුර බර කළේ. එතකොට ගිහියැත්තොත් භික්ෂුන් වහන්සේලා ළඟින් ආශ්‍රය කරගෙන බණ දහම් වර්ධනය කරගන්න එක ඒ කාලය තුල වැඩි කරගන්නවා. නමුත් දැන් ඒව පැත්තක තියලා වස් කාලය තුල භික්ෂුන් වහන්සේලා දායකයන්ට ඔක්කොම එකතු වෙලා මේ වෙන වැඩ කරනවා. ඉතින් බොහෝ වෙලාවට ඒව බලපුවාම ලෞකික වැඩ තමයි කරන්නේ. ඉතින් ලෞකික වැඩවලටත් වඩා පහත් වැඩක් කරන බවත් පේනවා. එතකොට ඒක අර ඔබතුමී කියන විදිහට ඉදිරියට යන්න උපකාරයක් වෙන්නේ නැහැ. එතකොට ඒක සීලබ්බතයක් වෙනවා. සීලබ්බතයක් විතරක් නෙවෙයි සමහරට ඒක නොසුදුසු ක්‍රියාවක් බවට උනත් පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්. අර කාලයක් යද්දි මේකේ වැරදි භාවිතයකට ඇවිල්ලා තියෙනවා. නිසි භාවිතයෙන් පැත්තකට ගිහිල්ලා තියෙනවා. දැන් හැබැයි කරනවා හරියට මහන්සි වෙලා. මේ සිංහාලකලා වගේ මේ වැඩේ බොහොම මහන්සි වෙලා කරනවා. හැබැයි අර්ථ ශූන්‍යයි. ඒකෙන් යහපතක් වෙන විදියට කෙරෙන්නේ. ඒක නිසා වස්වැසීම උදෙක් ඍතුචර්යාවක්. ඍතුව වෙනස් වීම අනුව අපි ඇති කර ගන්නා වූ ඍතුචර්යාව. ඒක මේ භික්ෂුන් වහන්සේලාට විතරක් අදාළ එකක් කියලා හිතන්න එපා. භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දුන්න එක ඇත්ත. හැබැයි ඉන්දියානු සමාජයේ සියලුම දෙනා වස්වැසුවා. ඒක භික්ෂුන් වහන්සේලා නොකර නිසා තමයි සමාජයේ දොස් කිව්වේ. ඇයි මේ භික්ෂුන් වහන්සේලා ඍතුචර්යාවට අනුගත වෙන්නේ නැත්තේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා බලන්න මේ අනිත් මිනිස්සු ඔක්කොම ඍතුචර්යාව පවත්වන වස්වසලා ඉන්නවා. එහෙනම් ඒකට අනුගත වෙන්න. ඒක හැම පැත්තෙම හොඳයි නේද කියලා. ඒකට අනුගත වෙලා ඊට පස්සේ උන්වහන්සේ කිව්වා හොඳයි. දැන් ඍතුචර්යාවට අනුගත වුණාම දැන් අපි වෙනදා වගේ නෙමෙයි වස්සාන ඍතුවේ ගමන් බිමන් නැහැ. චාරිකාවේ යන්නේ නැහැ. එක තැනකට වෙලා ඉන්න නිසා එහෙනම් අපි අපේ වැඩේ වැඩියෙන් කරමු. හරියට නිකන් මේ කාලෙත් අපි වස්වසලා වගේ නේ ඉන්නේ නේද මේ කොරෝනා වෛරසයේ මේ ව්‍යාප්ත වෙලා ඉන්න කාලේ හරියට වස්වසලා වගේ. වස්සාන ඍතුවේ ගත කරනවා වගේ හරියට. ඉතින් මේ එවැනි දෙයක් මේ කියන්නේ. එතකොට ඒක අපි හරියට තේරුම් අරගෙන හරියට නිවැරදි විදියට පිළිපැද්දොත් ඒක ගැන අපිට විපස්සනාවක් තියෙනවනේ. අපි මේ කරන පූජා චාරිත්‍ර ආදී දේවල් වල ඒක අපිට අර ඉදිරියට යන්න තල්ලුවක් උපකාරයක් වෙනවා. එහෙම නැත්නම් ඒක හුදෙක් සීලබ්බතයකට වැටෙනවා. නිකං කරගෙන එන දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඇත්තටම මේවා දැන් හුඟක් එහෙම පරිවර්තනය වෙලා තියෙනවා. මේ සමහර අය නොකර බැරි නිසා කරනවා. ඒ වයින් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම දේවල් කරන්න අවශ්‍ය නැහැ. හිස් දේවල්, අර්ථ ශූන්‍ය දේවල් කරගෙන ආපු නිසා හරි අනිත් අය කරන නිසා හරි කියලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඕක තමයි මට ඔබතුමීගේ ප්‍රශ්නෙට කියන්න තියෙන දේ. පැහැදිලි වුණා. අපි හැමදෙරේ මේවා බොහෝම දෙනෙක් අහනවා නම් කොච්චර වටිනවද කියලා හිතනවා. වහන්සේට පිසිට වේවා නිවන් සැපම දෙන්නා. අහන්න. ඔව්. නෝන මහත්මිය කතා කරපු ප්‍රශ්නෙම තව කොටසක් මම එකතු කරොත් වහන්සේ මේක වඩා පැහැදිලිව අපිට පිළිතුරු සපයයි. අපි දකින ආරණ්‍ය වාසී, කැලෑ වාසී සහ අසපු වාසී සහ යෝගාශ්‍රම වගේ සංස්ථා ආශ්‍රම ස්වාමීන් වහන්සේ
උන්වහන්සේලා සමහර අවස්ථාවලදී ඒ උන්වහන්සේලාගේ මේ සීලය ඊට උසස් කියලා පෙන්වන සමහර විනය ක්‍රියාමාර්ග වෙනස් විදිහට පාවිච්චි කරනවා කියලා ඔබ වහන්සේත් අපිට සමහර අවස්ථාවලදී සාකච්ඡා කළා. ඉතින් මම හිතන්නේ අනිත් අයටත් වැදගත් වෙයි මේ කොටස්. සහ අපිත් සමහරලාට මුල් කාලේ අපේ ආගමට නැමුරු වෙන්න අපිට මේ සමහර දේවල් කරා. නමුත් අපි දැන් කියන ඔබ වහන්සේ අපිට කල්යාණ මිත්‍රයෙක්ව පවතින අවස්ථාවල අපි ඉගෙන ගත්ත කාරණා නිසා ඒ සියල්ල අපි අත්හැරලා මේ ධර්මයේ පිළිබඳව විතරක් අපි කියන්නේ මුල් බුදු සමයේ විතර මුල් පිළිබඳව විතරක් අපි අධ්‍යයනය කරමින් ඔබ වහන්සේකින් දැන ඇඳලා ගැනීමෙන් යනවා. ඒ නිසා මම හිතනවා මේ අනිත් සංස්ථාවල වෙන වැරදි ඒ අයට අපි දෝෂාරෝපණයක් කරන ආකාරයෙන් නෙමෙයි මේවා පෙන්වා දීමක් වශයෙන් අපේ මේ ධර්මය මනවින් ඉගෙන ගන්න අපේ යෝගීන්ට වැදගත් වෙයි කියලා මම මේ අස්ථාව විතර ස්වාමීන් වහන්සේ ටිකක් ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒක මට පොළොල්ල තමයි ප්‍රශ්න ඉදිරිපත් කරේ යම්කිසි අහවල් සිද්ධිය අහවල් දේ වගේ මොනාර කලින් මාත්මී ඉදිරිපත් කරා වගේ යම්කිසි දෙයක් මේ අහවල් චාරිත්‍රය අහවල් සිරිත වගේ එහෙම නිශ්චිතව කිව්වොත් මට ඒක ගැන යමක් කියන්න පුළුවන්. මොන වගේ දේවල්ද කියලා. කප්පියන් කිරීම වගේ කාරණා කියන්නේ ස්වාමීනාසන්ලාගේ සමහර ඔය හරි. අන්න එහෙම මට නිශ්චිත කාරණයක් කිව්වොත් ඒක ගැන කියන්න පුළුවන්. නිශ්චිත කාරණයක්. එතකොට උදාහරණයක් ඇටියට ඔය දේ දැන් මේ ස්වාමීන් වහන්සේලා ආහාර ගන්නකොට තමන් කැප අකැප දේ දැනගන්නවා. තමන් දැනගන්න ඕනේ ඒක. එතකොට එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අපිට බීජගාම කරන්න එපා කියලා තියෙනවා. ඒක බීජගාමයෙන් පුළුවන් තරම් එපා නෙමෙයි පුළුවන් තරම් අයින් වෙන්න කියලා. බීජ කියන්නේ ශාකවල පැලවෙන කොටසට. බීජය කියලා කියන්නේ. ඒතර බීජගාමී කියන්නේ පැලවෙන කොටස විනාශ කිරීමටයි පාලි භාෂාවේ. ඒකට පැලවෙන කොටස් විනාශ කරොත් ඒ ශාකය ඊළඟට පවතින්නේ නැහැ. ශාකය විනාශ වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පරිසර හිතවාදී කෙනෙක් පරිසරයේ යහපත උන්වහන්සේ දේශනා කරලා තියෙන. ඒක නිසා බීජගාමයෙන් හැකිතාක් වළකින්න කියලා තියෙනවා. හැබැයි අපි ආහාරයට ගන්න බොහෝ වෙලාවට බීජ බලපුවාම. දැන් අපි ආහාරයට ගන්න දේවල් හුඟක් බීජ. පැලවෙන කොටස් තමයි අපි ආහාරයට ගන්න හුඟක් ඒවා. දැන් බත් ගත්තොත් බත් කියන්නේ ඉතින් වී ඇටනේ. වී ඇටේ තමයි පැලවෙන කොටස ගොයන් ගහේ. අනිත් ධාන්‍ය වර්ග ඔක්කොම එහෙමයි. සමහර විට එළවලු පළතුරු ගත්තත් අපි ওই හුඟක් වෙලාවට ආහාරයට ගන්නේ බීජ කොටස්. පැලවෙන කොටස් මේ ශාකවල. සමහර ඒවා නම් අපි ගන්නෙ නැහැ. දැන් අඹ ගෙඩිය ගත්තොත් අපි අඹ ඇටේ කන්නේ නැහෙනේ. අඹ මාදේ විතරක් කාලා ඇටේ විසි කරන. එතකොට ඒ වෙලාවේ බීජගාමයේ වෙන්නේ නැහැ. නමුත් බීජගාමයේ වැඩිපුර අපේ ආහාරවල සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක අවම කරගන්න කියලා. බීජගාමයෙන් අයින් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම අයින් වෙන්න උත්සාහ කරුවොත් එහෙම අර ඒක අන්තගාමයට වැටිලා අන්තයට ගිහිල්ලා ඒක ආහාර ගන්නම බැරුව වෙනවනේ එතකොට. එහෙම නෙමෙයි. පැලවෙන කොටස් බේරන්න පුළුවන් අවස්ථාවේ බේරන්න ඕනේ ඒක. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු අපිට පේර ගෙඩියක් ලැබුණා කියලා. අපිට එහෙම නැත්නම් දෙලුම් ගෙඩියක් ලැබුණා කියලා. ඕකේ ඇටේ අයින් කරලා අපිට අවශ්‍ය ටික විතරක් ගන්න පුළුවන්. ගස් ලැබු ගෙඩිය ගත්තම අපි ඒක ඇට කොහොමදත් අයින් කරලා ඒ ඇට ටික පැලවෙන්න දාන්න පුළුවන්. ඒ වගේ අපි නිතරම අර බීජය විනාශ නොවන මට්ටමට අපේ ආහාරචර්යාව හදාගන්න කියන එකයි මේ කියන්නේ. හැබැයි ඒක භික්ෂුන් වහන්සේගේ කාර්යයක්. සමහර අය දායකයන්තෝ කප්පියම් බන්තේ කියලා දෙන ඕනම එකක් වළඳනවා. ඒ කියන්නේ අර පැලවෙන කොටස් එහෙමම වළඳනවා කප්පියම් බන්තේ කිව්වම. ඒක වැරදි. එහෙම කිව්වට හරියන්නේ නැහැ. මේක දායකයන්තගේ වැඩක් නෙමෙයි.
කැප අකැපභාවය දැන ගැනීමත් කැප අකැපභාවය පවත්වා ගැනීමත් ආහාරයේ දායකත්වයේ වැඩක් නෙමෙයි. දායකත්ව දානේ පිළිගන්නවපුවාම තමන් දානේ වළඳද්දී තමන් සිහිනුවණින් දානේ වළඳන කෙනා නම් තමන් දැනගන්න ඕන මේ තමන්ගේ දානේ පිඟානේ දායකයා පිළිගන්නපු එකේ තියෙන බීජ කොටස් මොනවද කියලා. තියෙනවද මේකේ දැනට පැලවෙන ඒවා? දැන් බත් පැලවෙන්නේ නැහැනේ. දැන් බත් වෙනකොට තම්බලයි. ඒක හාල් කරලා තම්බපුවාම මේක බීජ නෙවෙයි. ඒක බී අවස්ථාව විතරයි බීජ වෙන්නේ. එතකොට සමහර විට අමු දේවල්, ඉදිච්ච දේවල් සමහර විට අපිට ආහාර වශයෙන් පිළිගන්න. එතකොට අපි බලන්න ඕනේ එතන පුළුවන් තරම් එහි ඇති බීජ කොටස බේරලා ආහාරයට ගන්න. ඒක සම්පූර්ණම ආහාර ගන්න කෙනාගේ වගකීමක්. එහෙම නැතුව අර සම්ප්‍රදායික විදියට ඉන්න දායකයා හරි කවුරු හරි කප්පියම් බන්තේ කියලා මේක පිළිගන්නපුවාම ඔය බීජ ටික බේරන්නේ නැතුව එහෙමම වළඳනවා නම් ඒක අර ප්‍රතිපදාව රැකීමක් නෙවෙයි. ඒක හුදු නිකන් සීලබ්බතයක් වෙලා තියෙන එක. ඒක වෘතයක්. ඒක නෙවෙයි කල යුත්තේ. අර හරිය අවබෝධයෙන් මේ වැඩේ කරන්න ඕන. දැන් ඔය එක උදාහරණයක් කිව්වේ. ඉතින් එහෙමයි. මේ කැපකිරීම කියන්නේ වෙන කෙනෙක් ලව්වා ඕන නම් උදව්වක් ඉල්ලන්න පුළුවන්. මට මේකේ ඇට ටික පොඩ්ඩක් අයින් කරලා දෙනවද කියලා. එතකොට අනිත් එක්කෙනා ඒ උදව්ව කරන්න පුළුවන්. හැබැයි ඒක අනුන් ලවා කරව ගන්න වැඩක් නෙවෙයි භික්ෂුවගේ කාර්යය වෙන්නේ. තමන් එහි බීජ කොටස අයින් කරලා වළඳන්න ඕන. එහෙම නැත්තම් තමන්ගේ සීලය අනුන් මත පිහිටනවනේ. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. දැන් මේ කප්පියම් බන්තේ කියනකොට දායක ඇත්ත කැප්පියම් බන්තේ කියලා දුන්නම හරි. ඒකයි ඔය සීලය කියන එක වෘතයකට ගිහිලා තියෙන්නේ. එතන සීලයක් තියෙන එක ලෞකික වශයෙන් ඒ සීලය වැදගත්. ඒක මේ නිවන් දකින්න උපකාරී වෙන කාරණයක් නෙමෙයි. මේ ලෞකික වශයෙන් මේ ශාකවල පැවැත්ම අපි හැමෝටම අවශ්‍යයිනේ. අපි ආහාර පාන ගන්න නම් අපි ගස් ලැබු gediya ආපහු අපිට ගස් ලැබු වළඳන්න පුළුවන් වෙන්නේ ගස් ලැබු ඇට ටික ආයේ පරිසරයට වැටුනොත් විතරයි. ඒකේ බීජ කොටස ආයේ පරිසරයට දැම්මොත් විතරයි පැලවෙලා නැවත ශාකයක් හැදිලා අපිට ඒකේ ඵල ලබා ගන්න පුළුවන්. නැත්නම් අපි බීජ විනාශ කරලා බීජගාමී කළොත් මේකේ පැවැත්ම නතර වෙනවා. ආහාර දාමයක් නතර වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ලෞකික වශයෙන් වන යහපතක් සලකලා තමයි බීජගාමී කරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් ඒක තමන්ගේ කටයුත්ත. මේක භික්ෂුන් වහන්සේලාට විතර සම්බන්ධ කාරණයක් කරගන්න එපා. සියලු දෙනාටම ඒක ප්‍රයෝජනවත්. නිතරම බලන්න ආහාරයකදී ඉදිච්ච පළතුරු වගේ දේවල් ගන්නකොට ඊළඟට අමුයෙන් අපි ගන්න දේවල් ගත්තම ඔය අපි කොළ වර්ග ඒවා මේවා ගන්නවනේ. අපි ගත්ත මුකුණු යන මිටියක් අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් ඒකේ අර මුල් ඇදිලා තියෙන යට කොටස් ටික තියෙනවනේ. මුකුණු යන මිටියේ තියෙන මෝරලා අපි සමහරට ගත්තම අපිටම පේනවා ඒකේ යට කොටසේ ඔන්න බීජ මේ පැලවෙන්න සූදානම් වෙනවා කියලා. ඒකේ යට ටික දැන් අපේ ඉස්සර නම් අපේ ගෙවල් වල ඒ සිරිත අපි දැක්කා. අම්මා ගත්ත ගමන් මුකුණු යන මිටියේ යට ටික එහෙම එක සැරේටම කපලා ඒක අර පිටිපස්සේ ගිහිල්ලා මේ තියෙනවා අපේ ඔය පලාපාත්තියව මේවයි ඕක තියලා අර ඇඟිල්ලෙන් සිදුරු මේ බිම මේව කරලා ඕක ගහනවා. ඉතින් අර අපි මුකුණු යන මැල්ලුම නැත්තම් ගොටුකොළ මැල්ලුම සම්බෝලේ හැදුවට අපි ඒකේ බීජ කොටස ආපහු පරිසරයට දීලා තියෙනවා. පැලවෙන කොටස. එතකොට අපි බීජ ගාමයේ කලේ නැහැ. ගස් ලැබු ටික හරි වට්ටක්ක ටික උයනකොට වට්ටක්ක ඇට ටිකක් බේරලා අරගෙන පැත්තකට කරලා ඒක අර වත්තේ ගිහිල්ලා දානවා. දාපුවාම ඉතින් වට්ටක්ක පැලවෙනවා. ඉතින්
හම්බන්තොට පැත්තේ වගේ අපේ පළාත්වල වට්ටක ගෙඩි හැදුන්නේ නැති වුණාට අපි කන්නේ වට්ටක දලු. හොඳ පලාවක්. ඉතින් මේ අර බීජය නැසුවේ නැහැ. අපි ආහාරයට ගත්තා. ඉතිරි කරා පැවැත්මට කොටසක් ඉතිරි කරා. නේ? අපි ආපහු මේ බිත්තර වී කියලා තියන්නේ. වීවල. වීවලට අපි කියන්නේ බිත්තර වී කියලානේ. මේ පැල කරගන්න කොටස බොහොම පරිස්සම් කරලා ආරක්ෂා කරලා තෝරලා බේරලා අරගෙන ඉතිරි ටික අපි කෑමට ගන්නවා ආහාරයට ගන්නවා. හැබැයි බිත්තර වී ටික ගන්නෙ නැහැ. ඒක විනාශ කරන්නේ මොන බඩගින්නාවත් මොන අමාරුකමාවත් බිත්තර වී කොටලා කන දෙවිදන්නේ ඇයි අර පැවැත්ම ශාකවල පැවැත්ම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දීපු අවවාදේ ඒක අපේ සියලු දෙනා තුල තියෙන්න ඕන ඊටම උතුම් දෙයක්. ඒක හැමෝම කරන්න ඕන දෙයක්. Taman පරිහරණය කරනකොට පාවිච්චි කරනකොට ශාක විනාශ කරන්න හොඳ නැහැ. දැන් අපි ශාක කැමට විතරක් නෙමෙයි ගන්න වෙන දේවල් වලටත් ගන්නවා. දේව සඳහා ශාක පාවිච්චි කරනවා. ඖෂධ සඳහා ශාක පාවිච්චි කරනවා. නේ? තවත් දේවල් වලට පාවිච්චි කරනවානේ. එතකොටත් අපි පරිස්සමෙන් ගන්න. ඒ ශාකේ විනාශ කරන්නේ. ඒකේ පැවැත්ම තහවුරු කරලා තමයි අපේ කොටස ගන්න. අපි දන්නවා ඉස්සර ගස්වල පොතු ගන්නවා ඖෂධ වලට. දැන් අපේ වේද මහත්තුරු සම්ප්‍රදායික වේද මහත්තුරුන්ගේ ඉතින් පොත්ත ගන්න ගියාම මේ ගහේ ඒ හානි නොවන පැත්තෙන් පොතු කෑල්ලක් ගලවලා අරගෙන ඊට පස්සේ ඒකේ මඩ ටිකක් ගන්න. මේ අර පොතු කෑල්ල ගත්ත තැන. ඇයි ඒ කරන්නේ? එහෙම කරන්නේ. ඒ ශාකයට හානි වෙන්න පුළුවන්. ඊළඟට අත්තක් ගහේ කපා ගන්නවා නම් ගහට හානි නොවන විදිහට අත්ත කපා ගන්න. දැන් අපි ගස්වල පොල් අතු කපනවානේ. සමහරට ගොක් අතු කපනවා. අපේ උමනාවල් වලට. ඉතින් හානි නොවෙන්නයි ඒක කරන්නේ. ගාක් දුරට අපි ඒවා ඒ බීජ ගාමය කලේ නෑ. අර බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපැද්ද. ඒක ලෞකික වශයෙන් යහපතක් වෙන වැඩක්. බීජ ගාමයේ ආරක්ෂා කිරීම. ඉතින් ඒවා අවබෝධයෙන් කරන්න ඕන. ඒක තමයි විපස්සනාව කියන්නේ. ඒක තේරුම් අරගෙන කරන්න ඕන. අවබෝධයෙන් කරන්න ඕන. දැන් ඔය බලන්න පන්සල් වල හිටවන මල් අපි පූජා කරන්න හිටවන්නේ මලේ බීජයේ තියෙන මල් වර්ග හිටවන්නේ මල් නෙලන්න ගත්ත. දණ්ඩෙන් පැලවෙන මල් වර්ග තමයි හිටෙව්වේ. මොකද ඒ මල නෙලනකොට මලේ බීජයේ තියෙන මලක් නම් මල නෙළුවම බීජගාමී වෙනවා. බීජ විනාශ වෙනවා. ඒක වැළැක්වීම සඳහා ඔය විශේෂයෙන් විහාරස්ථානවල උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්න තැන්වල ඉතින් මල් නෙලනවනේ මල් පූජා කරන්න. බුද්ධානුස්සතියට. එතකොට පාවිච්චි කරේ අර දණ්ඩෙන් පැලවෙන එක. ඒක පැලවෙන්නේ දණ්ඩෙන්. දැන් සමන් පිට දණ්ඩෙන්නේ පැලවෙන්නේ. වැල් රුක් අත්තන දණ්ඩෙන් පැලවෙන්නේ. එතකොට මල නෙළුවට බීජ ගාමේ වෙන්නේ නැහැ. බීජේ තියෙන්නේ මලේ නෙමෙයි. වෙනත් තැනක බීජේ තියෙන්නේ. එතකොට බලන්න ඒව ගැන කොච්චර සැලකිලිමත් වෙලා තියෙනවද කියලා. කොච්චර සැලකිලිමත් වෙලා තියෙනවද? බීජ වලින් කොටසක් අත්හැරිය අපි ගහක අඹ කඩාගත්තේ නැහැ ඔක්කොම. නේ? දැන් අපි ඔය පුංචි කාලේ කියපු කවියක් තියෙන්නේ මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. නේ? පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. ඒ කොච්චර තිබුණත් අපි ඒක කඩන්නේ නැහැ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. අපේ පරිභෝජනයේට අපි ගන්නෙ. මොකද ගහට ඉතුරු වෙන්න ඕන. සතාසි උපාවට ගන්න ඉතුරු වෙන්න ඕන. නේ? මේ සමස්ත පැවැත්ම සඳහා අපි ඉතිරි කළා තමයි අපේ අවශ්‍යතාවයට ගෙඩි දෙකක් කඩාගන්නේ. දැන් මේවායේ තියෙන්නේ බැලුව බැලමට මේව නිකන් මේ සරල දේවල් නෙවෙයි මේ කවිවල කියන්නේ. මේ අර බුදුදහම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු දහම එතන තියෙනවා. එතකොට බලන්න එතන කොච්චර හොඳ ප්‍රතිපත්තියක් තියෙනවද කියලා. ඒ ප්‍රතිපත්තිය අපි අනුගමනය කරන්නේ නිකන් නෙමෙයි. අපි ගහකින්
පළ නෙලා ගනිද්දි ගහේ තියෙන ඔක්කොම කඩාගන්නේ නැහැ. අපිට කොටසයි ගන්න. කොච්චර තියුණා. ඉතිරි ටික අපි ගහට කොටසක් ඉතුරු කරනවා. අර ගහ වෙනුවෙන් ඉතිරි කරන්න කිව්ව එක තමයි බීජගාමේ. බීජගාමයෙන් වළකින්න කියලා. එතකොට ගහේ පැවැත්ම තහවුරු වෙනවා. සමහර විට මේ අපිට වැඩිය ගහකොළ හිටවන්නේ සතුන්. ඒගොල්ලෝ ඒ ගෙඩිය අරගෙන ගිහිල්ලා බොහෝ වෙලාවට සතුන් ඒ ඇටේ තැන් තැන් වල දානවා. ඒ බීජ ව්‍යාප්ත කරන්නේ බොහෝ වෙලාවට සතුන් ව්‍යාප්ත කරනවා. සුළඟෙන් ව්‍යාප්ත වෙනවා. ජලයෙන් ව්‍යාප්ත වෙනවා. එතකොට බීජ මේ ශාක පද්ධතිය ආරක්ෂා වෙනවා. ඉතින් ඒ ආරක්ෂා විය යුතු නිසායි බුදුරජාණන් වහන්සේ බීජගාම ශික්ෂාපදයක් දේශනා කරේ. ඒවා බොහොම ගැඹුරු ඒවා. ඉතින් අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්තම අපිට තේරෙනවා මෙතන මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙම නැති වුණොත් අර භික්ෂුන් වහන්සේලාගේ කප්පියම් බන්තේ වගේ ඒක නිකන් සිංහාලකගේ වැඩේ වගේ තමයි. ඒ චාරිත්‍රය ඒක මේ සීලයක් නෙමෙයි වෘතයක් වෙලා තියෙන්නේ. ඒකයි අපි මේවා සාකච්ඡා කරලා මේ අවබෝධ කරගත යුත්තේ. හොඳයි. අපි අනිත් නැත්තන්ටත් යමක් ස්වාමීන් වහන්සේ. ඔව්. අපිට අද ස්වාමීන් වහන්සේ බොහෝ දුරට ඇහෙනවා ස්වාමීන් වහන්සේ මේ සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි දෙකෙන් සම්මුති සත්‍ය අයින් කරලා අපේ දේශකයන් වහන්සේලා සහ අපේ අවට ඉන්න අයත් කතා කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ගමන් කරනකොට ස්වාමීන් වහන්සේ මේ දෙකටම දෝලණය වෙමින් යන්න ඕනේ. එකක් අයින් කරන්න බැහැනේ. ඉතින් මහර අවස්ථාවල උදාහරණයක් වශයෙන් ගත්තොත් මමෙක් නැහැ කියලා කියනවා. එළිය මුකුත් නැහැ කියලා කියනවා. ඉතින් එවැනි අවස්ථාවල ස්වාමීන් වහන්සේ එම ප්‍රශ්නය මට හිතෙනවා මම දන්නේ හරිද කියලා සක්කාය දිට්ඨියටයි සීලබ්බත පරාමාස වලටයි විචිකිච්ඡාවටයි මේ තුනටම වැටෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක මේ දැන් පරම තත්ත්වය ඇතුලේ කොටලා අවශ්‍ය වෙයි කියලා ඒක තේරුම් ගන්න. ඔව් ඒක ටිකක් විශේෂ කාරණයක් තමයි. නමුත් ඕක සරලව කිව්වොත් මේ සම්මුතිය සහ පරමාර්ථය කියන දෙකම සත්‍ය. එතකොට මේ දෙකේ භාවිතයන් වල වෙනස්කමක් තියෙනවා. සම්මුතික සත්‍ය සහ පරම තත්ත්වය තුළ අපි නිතරම පරම තත්ත්වය තුළ පිහිටා සිටිනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි මේ කලින් කතා කරපු උදාහරණයක් ගත්තොත් මේ බීජ සතර මහා භූත වලින් සකස් වෙලා තියෙන්නේ හැම බීජයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේවා වෙනස් වෙනවා. මේවා ඒ ටික ඇත්තනේ. එහෙමයි ස්වාමී. එතකොට හරි. ඒක අපි එහෙමම පිළිගන්නවා. ඒක නිසා මේ බීජවලට තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්නේ නැහැ. ඒව ගැන අපි උපේක්ෂා වෙනවා. ඒවයි ස්වરૂපයේ ස්වභාවය, ඒවයි ගති ගුණ ලක්ෂණ ගැන අපි උපේක්ෂා වෙනවා. ඒක පරම සත්‍ය මත අපි පිළිතලා කටයුතු කරනවා. හැබැයි සම්මුතියට අවිල්ල බලපුවම මේ බීජ ආරක්ෂා වෙන්න ඕනනේ. පවතින්න ඕනනේ. ඒ සම්මුතිය තුළ මේ ලෞකිකත්වයේ ඇතුලේ අපි මේ බීජ ආරක්ෂා කරගන්න ඕන හැමෝම පිළිගන්නවනේ. ඇයි බීජ ආරක්ෂා කරගන්න ඕන කියලා ඇහුවොත් ඇයි ඉතින් ඒවා ඉන්නේ ගහකොළ හැදෙන්නේ. ඒවයි ගහකොළ වල බීජනේ අපි ආපහු කන්නේ බොන්නේ. සත්වයාගේ ප්‍රයත්නවල මේක උපකාරී වෙනවා. ඒක නිසා මේක පවතින්න ඕන කියලා. එතකොට ඒක සත්‍යයක් නෙවෙයිද? සම්මුතික වශයෙන් ලෞකික වශයෙන් ඒක සත්‍යයක් නෙවෙයි. එහෙම අපි කිව්වොත් ඔහොම ඇට කියලා જાතියක් නැහැ, බීජ කියලා જાතියක් නැහැ. නේ? එහෙම එකක් නැහැ. ඒක නිකන් හිතේ ඇති කරගත්ත මේ සංකල්පයක් විතරයි. කියලා කිව්වොත් එහෙම කියන එක්කෙනාට කන්නක් දෙයක් නැතුව යනවා. ඇයි? එහෙමයි ස්වාමී. ඉතින් ඒක නිසා ඔය සම්මුතියයි පරමාර්ථයයි දෙක පටලවා ගන්න හොඳ නැහැ. දෙකම සත්‍ය.
දෙකේ භාවිතය වෙනස්. භාවිතය වෙනස්. හැබැයි දෙකම අපි මේ ගැටලු ඇති කරගන්න නැතුව භාවිත කරන්න පුළුවන් වෙනවා. ඒකයි. ඕකෙන් ටිකක් ගැඹුරු සාකච්ඡාවක් උදාහරණ වශයෙන් මොන දේවල් වලට අදාළව ඕක පැහැදිලි කරන්න ඕනද කියලා ඉතින් දීර්ඝ සාකච්ඡාවක්. මම ඒ සරලව ඒ කාරණේ කිව්වේ. මමෙක් නැහැ කියලාත් කියනවනේ ස්වාමීන් වහන්සේ සමහර අය. ඔතන. ඒ කියන්නේ ඔතන අර මම කියන ඔය ඒ පංචස්කන්ධය අපි ඊයේ කතා කරන්නේ දැන් සක්කාය දිට්ඨියට අදාළව ගත්තොත් මමය මගේය කියන මිත්‍යා දෘෂ්ටිය තමයි උතන අයින් කරගන්න ඕන. නැත්තම් ওই පංචස්කන්ධයක් තියෙනවනේ දැන් ඔබතුමී ඉන්නවනේ මම මේ කතා කරන මමත් ඉන්නවනේ. මෙතන තවත් 20ක් 30ක් දෙනා එකතු වෙලා මේ ඉන්නේ අපිත් එක්ක. මොකද නැත්තේ ඔය අහගෙන ඉන්නේ, ඔය අහන්නේ, ඔය කතා කරන්නේ, ඔය කන්නේ බොන්නේ. හැබැයි මේ පංචස්කන්ධය අර මමය මට ඕන හැටියට පවත්වන්න පුළුවන් ගේ. ආදි වශයෙන් කියන්නේ මමත්ව හැඟීම, මිත්‍යා දෘෂ්ටිය, අහම්භාවය. ඒ වැරදි දෘෂ්ටියයි අපි අයින් කරන්න ඕන. ඒක අයින් කරන්න ඕන. ඒක අයින් කරලා ඔය පංචස්කන්ධය පවතින තාක් කාලයක් අපිට පවත්වාගෙන ගිය හැකියි. ඉතින් ඒවා පටලවා ගන්න හොඳ නැහැ. ඒ පටලවා ගත්තම ඉතින් මාර්ගයේ වරදිනවා. ඒක තමයි වෙන්නේ. අද මුගක් දෙනෙක් ඒ විදිහට කතා කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒකයි මම ප්‍රශ්නේ. හොඳයි එහෙමනම් වෙනත් අපිට කතා කළ යුතු දේවල් නැතිනම් අපි අදට දහම් හමුව මෙසේ කාල වේලාව නිමා වෙච්ච නිසා අපි නිමා කරමු. අද අපේ අවධානය යොමු කළේ අපි මේ සීලය ගැන. ඇතැම් දේවල් අපි අනුගමනය කරනෝ පිළිපදින ඇතැම් දේවල් නොකර හරිනෝ. ඒ කරන්නේ හෝ නොකර හරින්නේ. කියන්න හෝ නොකියා හරින්නේ. ඇයි? මොකද ඒ අර්ථය, ඒ අර්ථවත්ද, ඒ ප්‍රයෝජනවත්ද, ඒ යහපත පිණිස හේතු වෙනවද? ආදි වශයෙන් ඒක ගැඹුරින් විමසා මනවින් තේරුම් අරගෙන ඒක නිසියාකාරයෙන් ඒක පිළිපැදීම, නිසියාකාරයෙන් භාවිත කිරීමයි අවශ්‍ය වන්නේ. ඉතින් ඒක සීලය පිළිබඳ විපස්සනාව. සීලය පිළිබඳ විපස්සනාව. ඒ කියන්නේ සීලය ගැඹුරින් අවබෝධ කර ගැනීම, නිවැරදිව අවබෝධ කර ගැනීම. එතකොට අපි සීලයේ අර අන්ත දෙකෙන් බැහැර වෙනවා. සීලේ අන්ත දෙක තමයි එකක් දුස්සීල බව, අනික සීලබ්බත පරාමාසය. දුස්සීලකම ඇතුලේ ඉන්නකොට ඒ පුද්ගලයාට යහපතක් වෙන්නේ නැහැ, ලෝකයට යහපතක් වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාසය තුල ඉන්නකොට ඒ පුද්ගලයා යමක් කරනවා. නමුත් ඒ කලාට ඒකෙන් පුද්ගලයාටවත් සමාජයටවත් යහපතක් වෙන්නේ නැහැ. ඔහුගේ අධ්‍යාත්මික දියුණුවටවත් ලෞකික දියුණුවටවත් එයින් යහපතක් වෙන්නේ නැහැ. සමහර විට බොහෝ හානිකර දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඇතැම් ආගම්වල තියෙනවා ඇතැම් ආගමික සිරිත් ඊටාම හානිකරයි. බුද්ධ කාලෙත් එහෙම ඒවා තිබුණා. ওই බිලි පූජා ඒවා මේවා තිබුණා. ආගමික දේවල් ඒවා. ඒ ආගමේ නාමයෙන් ඒවා කරනවා. එතකොට ආගමික පූජා චාරිත්‍රයක් බලපුවා. නමුත් ඒක ඊටාම හානිකරයි. කරන්නාට පව් අකුසල රැස් වෙනවා. ඒ සතුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒ වගේ දේවල්. ඊළඟට ඔය මලවුන් වෙනුවෙන් කරන සමහර දේවල් ගිනි පූජා කියලා ඉස්සර තිබිලා තියෙනවා. ඒ වගේ දේවල්. කන බොන දේවල් ඇඳුම් පැළඳුම් හරි ගස්සලා ගින්නට දානවා. මැරිච්ච මිනිසයාට ලැබෙයි කියලා. ඒ වගේ හරි අවිද්‍යාත්මකව මෝඩ පැත්තට වැටිලා කරන මේ ආගමික චාරිත්‍ර සමහර ඒවා තියෙනවා. වර්තමානයේත් බොහෝ ආගම්වල මෙවැනි දේවල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන මේ තථාගත ධර්මයට අනුව හරියට අපි මේ කරන දේ කියන දේ මේවයි තියෙන අර්ථය ප්‍රයෝජනෙ හරියට සලකලා කරන්න. අනිත් අය කරන්නන් වාලේ කරන්න අපි අවශ්‍ය නැහැ. ඕනම දෙයකදී බුදුහාමුදුරුවෝ කියලා තියෙන ප්‍රශ්න කරන්න, විමසන්න.
ධම්ම විචය නේ ඒක කරන්න ඕන. ඇයි මෙහෙම කළ යුත්තේ? ඇයි මෙහෙම නොකළ යුත්තේ? ඒ නොකිරීමෙන් වෙන යහපත මොකද්ද? කිරීමෙන් වෙන යහපත මොකද්ද? අයහපත මොකද්ද? ඒක ප්‍රශ්න කරලා ඒක හරියට අවබෝධ කර ගැනීම. ඒක තමයි මේ විදර්ශනාවේ ලක්ෂණය. ගැඹුරින් විමසා බැලීම. ඉතින් එහෙම කරන්න. දැන් මේ කාරණේ අපි ඔය සාකච්ඡාවෙන් පස්සේ අපි නිතරම කරන්නේ භාවනාවට යොමු වීම. අපි බලන්න ඕන අපි තුල මේ සීලබ්බත පරාමාස සිදු වෙනවද කියලා. අපි වැරදි විදිහේ ප්‍රතිපදාවල ඉන්නවද කියලා, කරන්නම් වාලේ කරන දේවල් වල යෙදලා ඉන්නවද කියලා එහෙම විමසලා බලලා අපි ඒවයින් මිදෙන්න අපි උත්සාහ කරමු. එතකොට අපි අර ආර්ය සීලයට, කුසල සීලයට යමු වෙනවා. එතකොට ඒ සීලය ලෞකික වශයෙන් ගත්තත් යහපතක් වෙනවා. ඊළඟට අපිට ලෞකිකත්වයේ ඉක්මවා යන්න අපි ඒකට කියන්නේ ලෝකෝත්තරත්වය කියලා, නිර්වාණය සාක්ෂාත් කරන්නත් ඒක උපකාරී වෙනවා. අනිත් පැත්තෙන් අපේ ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවෙන් ඒ එක ශික්ෂාවක් හරියටම පූර්ණේ වෙනවා. මේ දුස්සීලකමින් හා සීලබ්බත පරාමාසයෙන් ඉවත් වෙලා ආර්ය සීලයට, කුසල සීලයට ආවම අපි අර ත්‍රි ශික්ෂාවෙන් එක ශික්ෂාවක් පරිපූර්ණ වෙනවා. සීල ශික්ෂාව. එතෙන්ට එන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ දුස්සීලකම සහ සීලබ්බත පරාමාස කියන අයහපත් අන්ත දෙක නැත්තම් හානිකර සහ වැඩකට නැති අන්තගාමී ප්‍රතිපදා පැහැදිලි කරලා දුන්නේ. හොඳයි අපි උත්තරකින් අද දහම් හමුව නිමා කරනවා. තවදුරටත් මේ පිළිබඳව අර පෞද්ගලිකව අහන්න විමසන්න කරුණු කාරණා තියෙනවා නම් අපි අර වෙනද වගේම දුරකථන මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් මේ Skype මාධ්‍යයෙන් හෝ අපිට පුළුවන් මේ පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. විශේෂයෙන් අපි සාකච්ඡාවට වැඩිපුර යොමු කරගෙන තියෙන්නේ අවස්වරුව. ඉතින් අහලා විමසලා තව දුරටත් ඒවා නිරවුල් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උත්සාහ කරමු. පැහැදිලි අවබෝධයෙන් යුතුව සිල් රකින යහපත් වූ සීලයක පිහිටා සිටින අය බවට පරිවර්තනය වෙන්න අපි උත්සාහ කරමු. එහෙම අඩුපාඩුකම් තියෙනවා නම් මම හිතන්නේ මේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ වෙන්නේ අඩුපාඩුකම් ඇති කියලා. නමුත් අපි තවදුරටත් බලමු. අපේ සීලය හරියටම පිරිසිදුද? අපේ මේ ප්‍රතිපත්ති දහමට එකඟද? අපි හරි දේද කරන්නේ? කරන්නම් වාලේ කරනවද? අනුකරණාත්මකව කරනවද? ලෝකෙ රටේ අය කරන නිසා කරනවද? ඒවා අපි හොඳට විමසලා බලමු. එහෙම විමසලා බලලා අපි අදිෂ්ඨානයක් ඇති කරගමු ආර්ය සීලයේ, කුසල සීලයට එන්න. හොඳයි එහෙමනම් අපේ සදහම් හමුව මෙතකින් නිමා කරනවා. වෙනද වගේම මේ ධම්ම මණ්ඩපයේට සදහම් හමුවට සම්බන්ධ වුණු පින්වත් හැම දෙනාටම මේ ආර්ය සීලයේ, කුසල සීලයේ පිළිබඳව පැහැදිලි වැටහීමක්, අවබෝධයක් ඇති වෙලා දුස්සීල භාවයෙන් සීලබ්බත පරාමාසයෙන් මිදී මේ නිර්වාණ මාර්ගයේ ඇති සීල ශික්ෂාව පරිපූර්ණේ කරගෙන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ඒ උපකාරී කර ගන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, ආසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදිෂ්ඨානිය අපි හැමෝම ඇති කරගමු. එපමණකින් අද අපේ සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Banditu hati kumara sehari putra di tanah agatan pada saat සුපත් වේවා. තෙරුවන් සරණයි.